ගිනුම් කරන අනුපාතයක් කියන එක අපි O level වලදී ගණන් වලදීත් ඉගෙන ගන්න අනුපාතයක් කියලා කියන්නේ මොනවා හරි විචල්යන් දෙකක් අතර සම්බන්ධතාවය ප්‍රකාශ කරන්න අපි භාවිතා කරන දෙයක්. එතකොට දැන් ගොඩනැගිලි ඉදි කිරීම වලදීත් ළමයි ඔය බාස්ලා කියන්නේ වැලි 5ට සිමෙන්ති පනිට්ටුවයි. ඒ වගේ අන්න ඒ වගේ අනුපාතයක් තමයි මෙතනදී කතා කරන්නේ. එතකොට මේක වැදගත් වෙන්නේ ළමයි ප්‍රධාන වශයෙන්ම මේ ගිණුම් කරන අනුපාත කියන එක වැදගත් වෙන්නේ කළමනාකරන ගිණුම් කරණයට. ඒකට හේතුව කළමනාකරුවෝ තමා තීරණ ගන්න. එතකොට කළමනාකරුවන්ට තීරණ ගන්න සංඛ්‍යා ගොඩක් තිබුණාම ළමයි ඕනම කෙනෙක් ටිකක් අමාරු. දැන් ඔයාට මම මෙතනදී අවුරුදු 10ක විතර ව්‍යාපාරික ආදායම් ප්‍රකාශ 10කුයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශ 10කුයි හිමිකම් වෙනස් වීම ප්‍රකාශ 10කුයි මුදල් ප්‍රවාහ ප්‍රකාශ 10කුයි දීලා මම ඔයාට කියනවා පැයක් විතර දීලා මේක දිහා බලලා මට ව්‍යාපාරයේ තත්ත්වය කියන්න කියලා. එතකොට ඔයා හිතින් මවා ගන්නකො ආදායම් ප්‍රකාශ 10ක් තියෙනවා. මුදල් ප්‍රවාහ ප්‍රකාශ 10ක් තියෙනවා. හිමිකම් වෙනස් වීම ප්‍රකාශ 10ක් තියෙනවා. මුදල් මූල්‍ය තත්ත්ව ප්‍රකාශ 10ක් තියෙනවා. එතකොට ළමයි එහෙම බැලුවම ඒ සංඛ්‍යා ගොඩාක් තියෙද්දි අපිට ඇත්තටම අයිඩියා එකක් ගන්න බෑ. අන්නේ සංඛ්‍යා ගොඩාක් තියෙන එක අපි යම්කිසි පිළිවෙලකට හදාගෙන යම්කිසි අනුපාතයක් මගින් ප්‍රකාශ කිරීම තමයි මෙතනදී මේ කතා කරන්නේ. එතකොට ඒක තමයි කළමනාකරුවන්ට ඕන. ඒකයි ගිණුම් කරන අනුපාත කියන එක ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙන්නේ කළමනාකරන ගිණුම් කරණයට තීරණ ගන්න. හරි අනුපාත කියන එක ඔයාට පහදනවා ගිණුම් කරන අනුපාත කියන එක ඔයාට මෙහෙම කියනවා යම්කිසි පද දෙකක් අතර ඇති සම්බන්ධය ගණිතමය වශයෙන් ඉදිරිපත් කිරීම අනුපාතයක් ලෙසින් හැඳින්වේ. එතකොට අපිට අනුපාත ඉදිරිපත් කරන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවා. අපි මේ පාඩමේ ඔය ආකාර තුනටම ඉදිරිපත් කරනවා. එකක් අනුපාතයක් ලෙස. අනුපාතයක් ලෙස කියන්නේ 3ට 2යි 5ට 1යි ඔය විදිහට. භාග සංඛ්‍යාවක් කියනක ඔයා දන්නවනේ 5න් 1යි. ප්‍රතිශතයක් විදිහට කියද්දි 100ට 10යි 100ට 15යි. ඔන්න ඔය විදිහට අනුපාත ඉදිරිපත් කළ හැකියි. ඊළඟට ගිණුම් කරන අනුපාත සංසන්දනය කළ හැකි ආකාරය. ව්‍යාපාරයේ අතීත තොරතුරුත් එක්ක සංසන්දනය කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙම හිතමුකෝ. දල ලාභ අනුපාතය දෙනවා 2010 එතකොට 2010 කියන්නේ පෙර අවුරුද්ද. මේක 100ට 10යි මේක 120 අපිට කියන්න පුළුවන් පෙර අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේ දල ලාභය 110කින් වැඩි වී ඇත කියලා. අන්න ඒ වගේ අතීත තොරතුරු සමග සංසන්දනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් ව්‍යාපාරයක තොරතුරු සමග කියද්දි ළමයි සංසන්දනය කරන්න ඕන නම් ඒක තරංකාරී ව්‍යාපාරයක් වෙන්න ඕන. හිතන්න මම බනිස් හදන ව්‍යාපාරයක් මගේ තව මේ යාළුවෙකුත් බනිස් හදනවා අපි දෙන්නගේ තොරතුරුත් එක්ක සංසන්දනය කරනවා. අපි දෙන්නගේ දල් ලාභය මේ අනුපාත අරගෙන සංසන්දනය කරලා බලනවා. ඒ වගේම ව්‍යාපාරයේම අයවැයගත තොරතුරු සමග සංසන්දනය කරන්න පුළුවන් මේ අනුපාත. අයවැයගත තොරතුරු කියන ළමයි දැන් ඔයා දන්නවනේ රටකක් තියෙනනේ බජට් එකක්. ඔය කියවන්නේ දෙසැම්බර් ලම් වෙද්දි නොවැම්බර් විතර වෙද්දි මේ අයවැය ලේඛනය කියලා කියන්නේ දැනටමත් වෙලා නැති නමුත් ඉදිරියේදී වෙයි කියලා අපේක්ෂා කරන වියදම් ආදායම්නේ. එතකොට ව්‍යාපාරත් මොකද කරන්නේ ළමයි දැන් මේ වෙද්දි බජට් රිපෝට් ව්‍යාපාරත් හදන්න අරගෙන. එයාලා සාමාන්‍යව හදන්න ගන්න ළමයි අවසාන කාර්තුවේ ඒ කියන්නේ දැන් කාර්තුවක් කියලා කියන්නේ මාස 3යිනේ. ඒ කියන්නේ 10 වෙනි මාසේ තමා හදන්න ගන්නෙ. ඊටත් කලින් ගොඩක් දුරට හදන ලොකු ව්‍යාපාර අයවැය. එතකොට ඒ අයවැයගත තොරතුරුත් actual information ටිකත් ඒ කියන්නේ සත්‍ය තොරතුරුත් මේ තොරතුරු වලත් තියෙන අනුපාත අතර සංසන්දනය කරනවා. හිතන්නකෝ ළමයි මම අයවැයගත ආදායම් ප්‍රකාශයක් හැදුවා කියලා. ඒ අයවැයගත ආදායම් ප්‍රකාශ දල ලාභයෙන් 100ට 10යි. ඇත්තටම අවුරුද්ද ඉවරුණාට පස්සේ හදපු ආදායම් ප්‍රකාශයේ දල ලාභයෙන් 100ට 7යි. ඔන්න අපිට කියන්න පුළුවන් අයවැයගත මේ අනුපාතයයි සත්‍ය අනුපාතයයි සංසන්දනය කරලා යම් දෙයක් මෙතනදී කියන්න පුළුවන්. ඊළඟට කර්මාන්තයේ ප්‍රමිත අනුපාතයන් සමග සංසන්දනය කරන්න පුළුවන්. ඒකේ තේරුම ළමයි ඕනම කර්මාන්තයකට තියෙනවා ප්‍රමිත අනුපාතයක් කියලා එකක්. ඒ කියන්නේ ඒ ව්‍යාපාරය
කොච්චර මෙහෙයුම් කටයුතු කෙරුවත් මොන විදිහකට විකුණුවත් වැඩි භාණ්ඩ ප්‍රමාණයක් විකුණුවත් ළමයි එයාලගේ සමහරක් වෙලාවට දල ලාභ අනුපාතය එකමයි. ඒ කියන්නේ ළඟින් යන්නේ. දැන් උදාහරණයක් විදිහට ළමයි මම ඔඩිට් ඉන්න දවස්වල බේකරි කර්මාන්ත ශාලාවක ඔඩිට් එකේ හිටියා මාස 6ක් 7ක්. එතකොට පෙර අවුරුදු වල ආදායම් ප්‍රකාශත් බලද්දී එයාලගේ දල ලාභ අනුපාතය කොහොම හැදුවා? විකුණුම් වැඩි වෙලක් තියෙනවා. නමුත් ඒ සාපේක්ෂව අනිත් පැත්තෙන් විකුණුම් පිරයත් වැඩි වෙනවානේ. ඒකට දල ලාභ අනුපාතය සාමාන්‍යයෙන් එන්නේ 120යි 121යි 122යි ඔය විදිහට. ඕක මම මේ ප්‍රායෝගිකව ඉගෙන ගත්තු දෙයක්. එතකොට ඒක තමයි මෙතනත් මේ කියන ප්‍රමිත අනුපාතයක්. මම එතකොට දැනගෙන හිටියේ නැහැ එහෙම ප්‍රමිත අනුපාත තියෙනවා කියලා. එහෙනම් ප්‍රමිත අනුපාත කියන්නේ අපි හදාගත්තු අනුපාතයක් නෙමෙයි ළමයි. ඒ කර්මාන්තයටම ආවේනික වූ අනුපාතයක් හැදිලා තියෙනවා. ඒ කියන්නේ මේ ආර්ථිකය මගින් මේක හදලා තියෙනවා. ස්වයංක්‍රීයව. එතකොට කොච්චර විකුණුම් වුණත් එයාලගේ දල ලාභ අනුපාතය 120යි. හැබැයි ශුද්ධ ලාභ අනුපාතය කියන එක වෙනස් වෙනවා. මොකද දල ලාභය හොයන්නේ ළමයි විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරලානේ. එතකොට විකුණුම් වලට සාපේක්ෂව විකුණුම් පිරිවැය වැඩි වෙනවනේ අදාළ ව්‍යාපාරයේ. එතකොට විකුණුම් වලට සාපේක්ෂව විකුණුම් පිරිවැය වැඩි වෙනවා කියලා කියන්නේ කොච්චර ඉපෙව්වත් දල ලාභය සාමාන්‍ය සමාන ප්‍රමාණයක් එන්නේ. ඒකට අනුපාතයක් විදිහට ගණනය කරද්දිත් ඒක ඒ විදිහම තමයි. නමුත් ශුද්ධ ලාභය කියන එක වෙනස් වෙන්න පුළුවන් සේවකයන්ට කියන වැටු ප්‍රමාණය අනුව, විදුලි වියදම් ප්‍රමාණය අනුව. ඊළඟට තව මොනවාද මේ රක්ෂණ වියදම් අනුව, ජල වියදම් අනුව, දුරකථන වියදම් අනුව ඔය හින්දා ශුද්ධ ලාභ අනුපාතය වෙනස් වෙනවා. නමුත් දල ලාභ අනුපාතය ඔය ළඟින් තමයි යන්නේ. ලොකු විචල්යක් වෙන්නේ වෙනස්කමක් වෙන්නේ නැහැ. හරි. ඒක තමයි ප්‍රමිත අනුපාත කියලා එතනදී අපිට කියන්නේ. හරි. ඊළඟට අපිට තියෙනවා ප්‍රධාන වශයෙන් මෙන්න මේ දේවල් ටික කතා කරන්න. ගිණුම් කරන අනුපාත විදිහට අපෙන් ටෙස්ට් කරන්න මෙයාලා මෙන්න මේ දේවල්. ද්‍රවශීලතාවයේ මැනීම සම්බන්ධ අනුපාත. මේවා නාමිකව ඔයා මතක තියාගන්න ඕනේ. ද්‍රවශීලතාවය මනින්න යොදා ගන්න අනුපාත මොනවාද? ඒකට දැනගන්න ඕනේ ජංගම අනුපාතයයි ෂණික අනුපාතයයි කියලා දෙකක් තියෙනවා. ලාභදායීත්වය මනින්න ප්‍රධාන වශයෙන් ළමයි තුනක් ගන්නවා. දල ලාභ අනුපාතයයි, අනිත් එක ශුද්ධ ලාභ අනුපාතයයි, අනිත් එක යෙදූ ප්‍රාග්ධනයට ප්‍රතිලාභ අනුපාතයයි. මේ යෙදූ ප්‍රාග්ධන ප්‍රතිලාභ අනුපාතය කියන එක ළමයි අය උපකොටස් තුනකට ඕනනම් හොයන්න පුළුවන්. මුළු වත්කම් වලට ප්‍රතිලාභ අනුපාතය, ශුද්ධ වත්කම් වලට ප්‍රතිලාභ අනුපාතය හා ස්කන්ධයට ප්‍රතිලාභ අනුපාතය. වරි ලාභදායීත්වය මැනීම සඳහා යොදා ගන්න අනුපාත මොනවාද කියලා හොර නිකම් මතක තියාගන්න. කොහොමද දල ලාභ අනුපාතය, ශුද්ධ ලාභ අනුපාතය කොහොමද මතකනේ? අන්න යෙදූ ප්‍රාග්ධන ප්‍රතිලාභ අනුපාතය. ප්‍රතිලාභ කියන හැම එකක්ම ළමයි ලාභදායීත්වය මයින්ඩ් ගන්න අනුපාත කියලා මතක තියාගන්නකො. නේ මෙතනත් ප්‍රතිලාභය, මෙතනත් ප්‍රතිලාභය, මෙතනත් ප්‍රතිලාභය, මෙතනත් ප්‍රතිලාභය. එතකොට ඒවා ලාභදායීත්වය මයින්ඩ් ගන්න අනුපාත. ඊළඟට ක්‍රියාකාරීත්වය මැනීම සඳහා යොදා ගන්න අනුපාත. ක්‍රියාකාරීත්වය මයින්ඩ් ළමයි යොදාගන්නේ මෙන්න මේ කියන තොග පිරිවැටුම් අනුපාතය. අපි ඉස්සරහට මේවා ඉගෙන ගන්නවා. ඊළඟට ණයගති පිරිවැටුම් අනුපාතය, ණය හිමි පිරිවැටුම් අනුපාතය, මුළු වත්කම් පිරිවැටුම් අනුපාතය, ස්ථාර වත්කම් පිරිවැටුම් අනුපාතය. ඊළඟට තෝලන අනුපාත. තෝලන අනුපාත කියන්නේ සාමාන්‍යයෙන් ණය අනුපාත වගේ දේවල් වලට. දැන් එතන මුලින්ම තියෙන්නේ ණය ස්කන්ධ අනුපාතය. ඊළඟට මුළු ප්‍රාග්ධනයට ණය අනුපාතය, ඊළඟට පොලි ආවරණ අනුපාතය. ඔන්න ඔය ටික තමයි ළමයි අපිට කතා කරන්න තියෙන්නේ මේ පාඩමේ මේ කොටසේදී. ටියුට් එක පුරාවට ඔය අනුපාත ගැන තමයි කතා වෙන්නේ. හරි. ද්‍රවශීලතාවයේ මනින අනුපාත කියන කොටසට අපි එනවා. ව්‍යාපාරයේ කෙටිකාලීන වගකීම් පියවීමට ඇති හැකියාව මෙමගින් තක්සේරු කෙරේ. ඒ කියන්නේ ද්‍රවශීලතා අනුපාත මගින් පෙන්වන්න ළමයි කෙටිකාලීන වගකීම් කියන්නේ ජංගම වගකීම් පියවන්න තියෙන හැකියාව තමයි මේකෙන් තක්සේරු කරන්නේ. එතකොට ළමයි අනුපාත දෙකක් මෙතන තියෙනවා. එකක් තමයි ජංගම අනුපාතය. අනිත් එක තමයි කාරක ප්‍රාග්ධන අනුපාතය. එහෙම නැත් ජංගම අනුපාතෙටම තමයි කාරක ප්‍රාග්ධන අනුපාතය කියන්නේ. අනිත් එක තමයි ෂණික අනුපාතය.
ඔන්න ද්‍රවශීලතාවය මනින අනුපාත දෙක. හරි. ටියුට් එක තියෙන අය ඕක ලියා ගන්න. ජංගම අනුපාතය, එහෙම නැත්නම් කාරක ප්‍රාග්ධන අනුපාතය, අනිත් එක ක්ෂණික අනුපාතය. ඊළඟට ජංගම අනුපාතය. එහෙම නැත්නම් කාරක ප්‍රාග්ධන අනුපාතය. මෙතන කියනවා මෙහෙම. එක ජංගම වගකීමක් පියවන්න ජංගම වත්කම් වලට තියෙන හැකියාව තමා ළමයි මේකෙදි තක්සේරු කරන්නේ. ඒ කියන්නේ එක ජංගම වගකීමක් පියවන්න ව්‍යාපාරයේ ජංගම වත්කම් මේ කීයක් තියෙනවද කියන එකයි මෙතනදී කතා කරන්නේ. සාමාන්‍යයෙන් ළමයි ජංගම අනුපාතය කියන එක තිබිය යුතු ස්ටෑන්ඩඩ් එක ප්‍රමිත අනුපාතය වෙන්නේ 2ට 1යි. ඒක හොඳට මතක තියාගන්න 2ට 1යි. මේක තමයි ප්‍රමිතගත අනුපාතය. ඉස්සල්ලාම මම කියලා ඉන්නම්කො ජංගම අනුපාතය හොයන විදිහ ළමයි. ජංගම අනුපාතය අපිට භාගයක් විදිහට පෙන්වන්නත් පුළුවන්, අනුපූරකයක් විදිහට පෙන්වන්නත් පුළුවන්. අනුපූරකයක් විදිහට පෙන්වුවා ජංගම අනුපාතය සමානයි මුලින්ම ලියන්නේ ජංගම වත්කම්, ඊළඟට ජංගම වගකීම්. අය මේක අපිට භාගයක් විදිහට හොයනවා නම් ලියන්න පුළුවන් ළමයි. උඩට දානවා ජංගම වත්කම්, යටට දානවා ජංගම වගකීම්. ඔන්න ඔය විදිහට හොයන්න පුළුවන්. හරි. එතකොට දැන් බලන්න මේ අනුපූරකයක් විදිහට මෙතන 2ට 1 ලියලා තියෙන්නේ. ඒ කියන්නේ මේ 2 කියන්නේ මොනවාද? ජංගම වත්කම්. ඒ කියන්නේ 1 කියන්නේ මොකක්ද එහෙනම්? ජංගම වගකීම්. මේකේ තේරුම මොකක්ද ළමයි? එක ජංගම වගකීමක් පියවන්න ව්‍යාපාරයේ සතුව ළමයි තියෙනවා ජංගම වත්කම් දෙකක්. ඕක ව්‍යාපාරයට හොඳ අනුපාතයක්. හොඳ අනුපාතයක් කියන්නේ 2ට 1ක් කියලා කියන්නේ ඇත්තටම හොඳයි. මෙහෙම දුන්නොත් ජංගම අනුපාතය තියෙන්නේ අපි ගණනය කරුවට පස්සේ 1ට 1යි. මේක හොඳද නරකද? 1ට 1යි කියන එක මේක ළමයි නරකයි. හොඳ නෑ ව්‍යාපාරයට. 2ට 1ක් තමයි තියෙන්නේ. මෙහෙම තියෙනවා. 3ට 1ක් තියෙනවා. මේක හොඳද නරකද? ඒ කියන්නේ එක ජංගම වගකීමක් පියවන්න ව්‍යාපාරයේ සතුව ජංගවත්කම් 3ක් ලැහැත්ති වෙලා තියෙනවා. ඒ කියන්නේ 3ක් තියෙනවා. අර 2ට 1ට වඩා හොඳයි. නමුත් ළමයි අපි මේ අවස්ථාවට හොඳයි කියලා කියන්නේ මේකත් නරකයි. ඇයි? ප්‍රමිතගත මට්ටම මේ 2ට 1 ඊට වඩා වැඩි වුණත් හොඳ නෑ. චූට්ටක් වැඩි වුණාට කමන්නේ 2.1ට 1ක් 2.2ට 1යි වගේ එහෙම තිබුණාට ප්‍රශ්නයක් නැහැ. නමුත් ළමයි 2ට වඩා වැඩි වෙදී 3ට 1 වගේ වෙදී 5ට 1 වගේ වෙදී ඒකට නරකයි. ප්‍රමිතගත මට්ටමට වඩා අඩු වෙන්නත් බෑ. ප්‍රමිතගත මට්ටමට වඩා වැඩි වෙන්නත් බෑ. නේ? ඒක සාමාන්‍යයෙන් ඔයා දන්නවනේ. ඕනම දෙයක ප්‍රමිතියක් තියෙන්නේ මේ මට්ටම තියන්න ඕන කියලා. අපි බිල්ඩින් එකක් හදද්දි ළමයි වැලි කිලෝලු මේ වැලි කියුබ් එකකට දාන්න ඕන සිමෙන්ති ප්‍රමාණය තියෙන්නේ යම් ප්‍රමාණයක්ද ඊට වඩා අඩුවෙන් දැම්මොත් ඒත් බිල්ඩින් එකට හොඳ නෑ. වැඩියෙන් දැම්මොත් අනිත් පැත්තෙන් ඒක අපිට හොඳ නෑ. ඇයි අපිට හොඳ නැත්තේ? කොස්ට් එක වැඩි වෙනවා. සමහරක් වෙලාවට අපිට අවශ්‍ය ඒ මේ මික්ස් එක ගන්න බැරි වෙනවා. හරි. එතකොට එහෙනම් ඔයා මෙතනදී ගන්න ඕන මොකද්ද? එකක් අනුපාතය හොයන විදිහ, අනිත් එක අනුපාතය හොයද්දී ඒකේ ස්ටෑන්ඩඩ් එක මතක තියාගන්න ඕන. ගණන් වල ඔයාට මේක මේක සමහරක් වෙලාවට අහනවා. මේක මොකද වෙන්නේ? 2ට 1 අනුපාතය තිබුණොත් මීට වඩා 2ට 1ට වඩා 3ට 1ක් තියෙනවා හොඳද නරකද කියලා අහනවා. අන්න ඒකින්ද ඒකට මොකද්ද කියන උත්තරය කියලා මතක තියාගන්න. අනිවාර්යයෙන්ම තිබිය යුත්තේ 2ට 1යි හෝ ඊට ආසන්න පොඩි ගානකින් වැඩි වෙන්න ඕන. වැඩි වුණාට කමක් නැහැ. නමුත් අඩු වෙන්න බෑ. හරි. ඊට පස්සේ ඔයා මෙහෙම කරන්නකො. පොත ගන්නකො. අරගෙන දැන් ටියුට් ආපු නැති ගොඩක් අය ඉන්නවනේ.
ජංගම අනුපාතය කියලා ලියලා මෙන්න මේ සමීකරණ දෙක ලියලා ප්‍රමිතගත මට්ටම විය යුත්තේ 2ට 1යි කියලා ලියා ගන්න. අපිට මෙහෙම දෙනවා සීමිත අශෝක සමාගම 2016 3:31 දිනට පහත තොරතුරු සපයයි. අගතොගය ওই විදිහට ළමයි විස්තර ටිකක් දෙනවා. අපෙන් ඉල්ලන්නේ මොකද්ද? අපෙන් මොකුත් ඉල්ලනවා කියලා කියලා නැහැ. මේකේ ජංගම අනුපාතය අපි හොයමු. ජංගම අනුපාතය සූත්‍රය අපි ලියනවා හොයන විදිහ ජංගම වත්කම් වලට ජංගම වගකීම්. එතකොට ළමයි ජංගම වත්කම් අපිට එකතු කරලා ගන්න වෙනවා. අගතොගේ කියන්නේ ජංගම වත්කමක් 85000 ඉදිරියට ගෙවූ රක්ෂණය ජංගම වත්කමක්. ලැබිය යුතු බිල් ජංගම වත්කමක්, ලැබිය යුතු ආදායම් ජංගම වත්කමක්, මුදල් හා බැංකු ජංගම වත්කමක් එකතුව 300යි. ජංගම වත්කම් 300යි. ඊළඟට ජංගම වගකීම්. ජංගම වගකීම් වෙන්නේ ණය හිමියෝ 65යි, උපචිත ආදායම් බදු 45යි, යෝජිත ලාභාංශ 40යි. 150යි ජංගම වගකීම්. හරි. එතකොට එනවා ජංගම වගකීම් 1යි, ජංගම වත්කම් 2යි. 2ට 1ක් එනවා. ඔය අනුපූරකයක් විදිහට කිව්වොත් ළමයි. ඊළඟට මේක අපිට හොයන්න පුළුවන් ඕනනම් අර භාගයක් විදිහට ජංගම අනුපාතය සමානයි උඩ ලියන්නේ ජංගම වත්කම් පල්ලෙහාට දාන්නේ ජංගම වගකීම්. ඔය දෙකෙන් එකක් හැදුවා නම් ඇති. නමුත් අපි දැන් පළවෙනි ගාන හින්දා දෙකම හදමු දෙ විදිහට 300 බෙදීම 150. එතකොට එනවා ළමයි දෙකක්. මේ එන්නේ වාර මතක තියාගන්න භාගයක් විදිහට අපි මෙහෙම එනවා නම් එන්නේ වාර දෙකයි. ඒ කියන්නේ එක ජංගම වගකීමක් පේවන්න ජංගම වත්කම් දෙවාරයක් අපිට යොදවන්න පුළුවන්. ඒකයි උතන තේරුම. හරි මේක හදාගන්නකො. ඊළඟට අපි යනවා ෂණික අනුපාතයට. නැත්නම් උරගා බැලීමේ අනුපාතය කියලා එකට කියනවා ළමයි. ජංගම වගකීමක් පියවීමට ද්‍රවශීල වත්කම් වලට ඇති ශක්තිය තමයි මේකෙන් පෙන්වන්නේ. දැන් කලින් කතා කරේ ජංගම වගකීමක් පියවීමට ජංගම වත්කම් වලට තියෙන හැකියාව. දැන් මෙතනදී කියන්නේ ජංගම වගකීමක් පියවීමට ද්‍රවශීල වත්කම් වලට තියෙන හැකියාව. එතකොට ඒකේ බලන්න ළමයි ප්‍රමිතගත ප්‍රමාණය කීයද? 1ට 1යි. ඒ කියන්නේ ද්‍රවශීල වත්කමකට ජංගම වගකීමක් තිබිය යුත්තේ 1යි. එතකොට එහෙනම් ෂණික අනුපාතය හොයන්නේ කොහොමද ළමයි? ෂණික අනුපාතය සමානයි ද්‍රවශීල වත්කම් වලට ජංගම වගකීම්. අනුපූරකයක් විදිහට ඔහොම හොයන්න පුළුවන්. එහෙම නැත්නම් උඩට දානවා ද්‍රවශීල වත්කම් පල්ලෙහාට දානවා ජංගම වගකීම්. ඔන්න ඔහොම ළමයි ඔක හොයන්න පුළුවන්. එතකොට දැන් මෙතන ප්‍රශ්න ද්‍රවශීල වත්කම් කියන්නේ මොකද්ද? මෙන්න කියනවා ද්‍රවශීල වත්කම් කියන්නේ තොගයයි ඉදිරියට ගෙවූ වියදනුයි හැර අනෙකුත් ජංගම වත්කම්. එහෙනම් ළමයි අපිට ජංගම වත්කම් වලින් ද්‍රවශීල වත්කම් හොයාගන්න කිව්වොත් මොකද කරන්නේ? මේ ජංගම වත්කම් වලින් අපි අඩු කරන්න ඕන එකක් අගතොගය අය අඩු කරන්න ඕන ඉදිරියට ගෙවූ වියදම් ටික. ඔන්න ඔය ටික අඩු කරලා තමා අපිට ඒ කියන ද්‍රවශීල වත්කම් ටික ගන්න වෙන්නේ. හරි. එහෙනම් ළමයි මේ සමීකරණය ලියා ගන්න. ඊළඟට අපි එනවා ලාභදායීත්වය මයින් අනුපාත. අර කතා කරේ ද්‍රවශීලත්වය මයින් අනුපාත. දැන් එනවා ලාභදායීත්වය මයින් අනුපාත වලට. දල ලාභය හොයන සූත්‍රය අපි මේක මෙතන අනුපාතයේ මේ පාඩමේදී ඉගෙන ගන්න කලින් ළමයි අපි ඉගෙන ගන්නවා තන්න ව්‍යාපාර කරද්දී සම්පූර්ණ සටහන් වගේ කරද්දී. දල ලාභ අනුපාතය හොයන සූත්‍රය තමයි දල ලාභය සමානයි උඩට දානවා දල ලාභය පල්ලෙහාට දානවා ළමයි විකුණු. එහෙම නැත්නම් අපිට මේක විකුණුම් පිරිවැයෙන් දල ලාභ අනුපාතය කියලා හොයන්නත් පුළුවන්. හැබැයි එන්නේ අනුපාත දෙකක්. විකුණුම් වලට හෙව්වොත් වෙනම අනුපාතයක් එන්නේ.
විකුණුම් පිරවැයට හෙව්වොත් වෙනම අනුපාතයක්. එහෙනම් දල්ලාභය සාමාන්‍යයෙන් අපි ළමයි ගොඩාක් දුරට හොයන්නේ විකුණුම් මත. විකුණුම් පිරවැය මතත් හොයනවා වැරදි නැහැ. ඔයාලට ওই දෙවිදියටම හොයන්න පුළුවන්. සාමාන්‍යයෙන් වැඩිපුරම මේ අපි හොයන්නේ දල්ලාභය විකුණුම් මත. එහෙනම් ওই සමීකරණ ලියගෙන දලලාභය ඒ කියන්නේ විකුණුම් වලට සාපේක්ෂව දල්ලාභය කොච්චරක්ද කියන එක තමයි උතනින් කතා කරන්නේ. දල්ලාභය සමානයි දල්ලාභ අනුපාතය සමානයි දලලාභය බෙදීම විකුණුම් ගුණ කිරීම 100. හරි. මෙන්න මේ සිරිවර්ධන කියන සමානුවේ ගානට එන්න. මුලින්ම ඉල්ලනවා ජංගම වත්කම් අනුපාතය. හරි. මේ ගානට අදාළව මම හොයනවා ඉස්සෙල්ලාම ජංගම අනුපාතය. අනුපූරකයක් විදිහට මම ලියන්නේ ජංගම වත්කම් මුලින්ම ලියනවා ඊළඟට ජංගම වගකීම් ලියනවා. ජංගම වත්කම් 4,50,000යි. ජංගම වගකීම් 2,25,000යි. ඔයා හැමතිස්සම ළමයි ජංගම වගකීම් පැත්ත එක කරගන්න. කියන්නේ ජංගම වගකීම් එක කරගන්න නම් 2,25,000න් බෙදන්න වෙනවා. ඒකම තමයි 4,50,000ත් එතකොට බෙදන්න වෙන්නේ 2,25,000න්. එතකොට එනවා ළමයි 2ක්. එන ඔන්න ජංගම අනුපාතය ළමයි 2ට 1යි. ඊළඟට අපි එනවා ෂණික අනුපාතයට. ෂණික අනුපාතය කියන්නේ ද්‍රවශීල වත්කම් සමීකරණ ලියන්න මතක් කරලා ජංගම වගකීම් අතර අනුපාතය. එතකොට ද්‍රවශීල වත්කම් හොයන්නේ ජංගම වත්කම් 4,50,000න් අඩු කරනවා අගතොගය ඉදිරියට කළ ගෙවීම අගතොගය විතරයි දීලා තියෙන්නේ. එහෙනම් 50,000 අඩු කරනවා. ජංගම වගකීම් 2,25,000යි. ලක්ෂ 4යි 2,25,000යි. බලන්න ළමයි එතනත් එක කරගන්න වගකීම් පැත්ත. කියන්නේ 225 න් බෙදන්න වෙන්නේ එයා එක කරගන්න නම් ලක්ෂ 4ත් බෙදන්න ළමයි 225. එතකොට එනවා 1.77ක් වගේ ගන්න. 1.77. ද්‍රවශීල අනුපාතය ගැන කියද්දි ළමයි එච්චරම හොඳ ද්‍රවශීල අනුපාතයක් නෙමේ. මේ ෂණික අනුපාතයක් නෙමේ ළමයි තියෙන්නේ. ඊළඟට අපි එනවා දලලාභ අනුපාතයට. දලලාභ අනුපාතය හොයද්දී සූත්‍රය උඩට දානවා දලලාභය පල්ලෙහාට දානවා ළමයි මම විකුණු. මොකද වැඩි වශයෙන් ගන්න අපි විකුණු. ගුණ කිරීම 100. එතකොට දලලාභය හොයන්නේ මෙන්න මේ විකුණුම් හා විකුණුම් පිරවැය අතර වෙනසෙන්නේ. ඒ කියන්නේ 9,50,000න් අඩු කරනවා 7,12,500ක්. එතකොට එනවා 2,37,500යි. උඩට දානවා 2,37,500යි. පල්ලෙහාට දානවා විකුණුම් 9,50,000යි. ගුණ කිරීම 100. මේක විසඳුවාම ඔයාලට එනවා දල්ලාභ අනුපාතය. 2,37,500 බෙදීම 9,50,000 ගුණ කිරීම 100 කියන්නේ එනවා 125. ඔන්න දල්ලාභ අනුපාතය. හරි මේකත් ඉක්මනට හදාගන්න. ඊළඟට අපි ශුද්ධ ලාභ අනුපාතය ගැන කතා කරන ළමයි. ශුද්ධ ලාභ අනුපාතය කියන්නේ උඩට එක හොයන්න දාන්න උඩට දානවා ශුද්ධ ලාභය පල්ලෙහාට දානවා විකුණුම් ගුණ කිරීම 100. එතකොට දැන් ඔය සමාගම් වලදී වගේ මොකද්ද ශුද්ධ ලාභය කියන එක අපි තෝරලා බේරලා ගන්න එපයි. එතකොට ළමයි ශුද්ධ ලාභය විදිහට ගන්නේ බදු පසු ලාභය කියන්නේ කාලච්ඡේදයේ ලාභය. ඒක මතක තියාගන්න. බදු පෙර ලාභය නෙමෙයි අපි ඒක ගණන් ගන්න. අපි ගන්නේ බදු පසු ලාභය. එතකොට මෙතනදී ශුද්ධ ලාභය ගණනය කරන්නේ ශුද්ධ ලාභ අනුපාතය ගණනය කරන්නේ. එතකොට ශුද්ධ ලාභය බෙදීම විකුණුම් ගුණ කිරීම 100. එතකොට අපිට කියනවා හේතු උදාහරණේ ශුද්ධ ලාභ අනුපාතය ගණනය කරලා පෙන්නන්න කියලා. එහෙනම් උඩට දානවා ශුද්ධ ලාභය. දැන් අපි දල ලාභයට නිකන් හොයාගත්තනේ. දල ලාභය උනේ 2,37,500යිනේ. ඔන්න ඔය දල ලාභය ශුද්ධ ලාභය බවට පරිවර්තනය කරගන්න ළමයි. 2,37,500ට එකතු වෙන්න ඕන වෙනත් ආදායම්. මේක දීලා නැහැනේ. අඩු වෙන්න ඕන අනිකුත් වියදම් ටික. වියදම් ටික දෙනවා 95,000යි. එහෙනම් අපිට ශුද්ධ ලාභය හොයාගන්න පුළුවන් 2,37,500න් අඩු කරන්න ඕන 95,000.
එතකොට එනවා 1,42,500යි. හරි. ඒක දානවා උඩට 1,42,500යි 1,42,500යි යටට දානවා විකුණුම් 9,50,000යි. ගුණ කිරීම 100. බලන්න 1,42,500 බෙදීම 9,50,000 ගුණ කිරීම 100. එතකොට එනවා ළමයි 115. ශුද්ධ ලාභ අනුපාතය 115යි. ඊළඟට 3 යෙදූ ව්‍යාපාරයට යෙදූ ප්‍රාග්ධනයට සාපේක්ෂව ලැබූ ප්‍රතිලාභය ප්‍රතිශතයක් ලෙස මෙහිදී ඉදිරිපත් කරයි. යෙදූ ප්‍රාග්ධන ප්‍රතිලාභ අනුපාතය. එතකොට ළමයි මෙතනදී යෙදූ ප්‍රාග්ධන ප්‍රතිලාභ අනුපාතය උපකොටස් තුනකට කතා කරනවානේ. මුළුවත්කම් වලට ප්‍රතිලාභ අනුපාතය. අපි ඉස්සල්ලා බලමු මුළුවත්කම් වලට ප්‍රතිලාභ අනුපාතය හොයන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ ව්‍යාපාරයේ තියෙන මුළුවත්කම් වලට ලැබෙන ප්‍රතිලාභය කොච්චරක්ද කියලා තමයි මෙතනදී කියන්නේ. එහෙනම් මුළුවත්කම් වලට ප්‍රතිලාභ අනුපාතය සමානයි ප්‍රතිලාභය බෙදීම මුළුවත්කම් ගුණ කිරීම 100. මුළුවත්කම් වලට ප්‍රතිලාභ අනුපාතය හොයන සූත්‍රය තමයි ප්‍රතිලාභයේ බෙදීම මුළුවත්කම් ගුණ කිරීම 100. එතකොට ළමයි ප්‍රතිලාභය කියන්නේ ප්‍රතිලාභය සමානයි මෙතන ප්‍රතිලාභය කියලා කතා කරන්නේ ළමයි කාලච්ඡේදයේ ලාභය එකතු කිරීම පොලිය. මුළු පොලිය. දැන් ඔයා බලයි ඇයි හරි ප්‍රතිලාභය කියන්නේ සාමාන්‍යයෙන් කාලච්ඡේදයේ ලාභය කියවහම ඔයා එකඟ වෙනවා. ඇයි පොලිය එකතු කිරුවේ කියලා ඔයාට හිතේ. ළමයි මෙතනදී කියන්නේ මුළුවත්කම් ටිකට ඒ කියන්නේ මුළුවත්කම් යොදවලා තියෙන කට්ටියට හම්බෙන ප්‍රතිලාභය තමයි ප්‍රතිලාභය කියලා කියන්නේ. දැන් මුළු ව්‍යාපාරයේ තියෙන ඔයා ගිණුම් කරන සමීකරණ ඉගෙන ගන්නවනේ. මුළුවත්කම් අයිතිකාරයා තනියම යොදවනවා නම් සමාන වෙන්නේ හිමිකමට. අයිතිකාරයා තනියම යොදවන්නේ නැතුව ළමයි පිටින් බැංකු ණයක් වගේ අරගෙන තියෙනවා නම් ඒක මුළුවත්කම් සමාන වෙන්නේ හිමිකම් දන වගකීම්. එතකොට හිමිකමට ගෙවන ප්‍රතිලාභය තමයි කාලච්ඡේදයේ ලාභය. වගකීමට ගෙවන ප්‍රතිලාභය තමයි පොලිය. ඒකයි ළමයි උතන ප්‍රතිලාභය කියන්නේ කාලච්ඡේදයේ ලාභයට පොලිය එකතු කරලා ගන්න. එතකොට මුළු ප්‍රතිලාභය ඉන්නේ එහෙමයි. මුළුවත්කම් වලට මලද්දි. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. එතකොට ප්‍රතිලාභයේ විදිහට එහෙම බලද්දි දාන්නේ කාලච්ඡේදයේ ලාභය දන පොලිය. ඊළඟට ඔයාලට දෙවෙනි එකෙන් ඔන්න තියෙනවා. ඒක තේරුම් නැත්නම් දැන් දෙවෙනි එක බලන්න හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය. එතකොට ළමයි ඒ කියන්නේ යොදවපු හිමිකමට ලැබෙන ප්‍රතිලාභය. එතනදී බලන්න එතනත් ලියන්නේ ප්‍රතිලාභය කියලා. නමුත් ළමයි මේ ප්‍රතිලාභය කියන්නේ ළමයි මතක තියාගන්න මම ප්‍රතිලාභය කියන්නේ නැතුව එහෙමම කියන්නම් කාලච්ඡේදයේ ලාභය. ඇයි? හිමිකම කියන්නේ අයිතිකරුනේ. එතකොට අයිතිකරුට ලැබෙන ප්‍රතිලාභය වෙන්නේ ළමයි කාලච්ඡේදයේ ලාභය. ගුණ කිරීම 100. එතකොට එතන පොලියක් එකතු වුණාද? එකතුනේ නැහැ. හිමිකම් මත ප්‍රතිලාභ කියලා කිව්වට එතන පොලියක් එකතු වුනේ නැත්තේ හිමිකම මත විතරයි ලාභය ප්‍රතිලාභය අපෙන් මේ අනුපාතයේදී ඉල්ලන්නේ. ඒකයි. එහෙනම් කාලච්ඡේදයේ ලාභය බෙදීම හිමිකම ගුණ කිරීම 100. එතකොට ඔයා දන්නවා දැන් සමාගමක නම් හිමිකම හොයන්නේ කොහොමද? හිමිකම සමානයි ප්‍රකාශ කළ ප්‍රාග්ධනය ධන සංචිත. ඔන්න ඔය ටිකත් ලියා ගන්න සමීකරණයක් ලියා ගන්න. අවශ්‍ය දේවල් ඕන විදිහට ඔයා ලියා ගන්න. හරි. මේ ගානට එමු. විස්තර ටිකක් දීලා තියෙනවා. ඔයාගේ මුලින්ම ඉල්ලනවා 1 ජංගම අනුපාතය ගණනය කරන්න. එහෙනම් අපි මුලින්ම ජංගම අනුපාතය හොයමු. ජංගම අනුපාතය අනුපූරකයක් විදිහට මම ලියනවා ජංගම වත්කම් වලට ජංගම වගකීම්. ජංග වත්කම් අපිට දෙනවා 5,75,000යි. ජංග වගකීම් ලක්ෂ 3යි. එනම් 5,75,000 බෙදීම ලක්ෂ 3 එනවා ළමයි 1.91.
1.9යි එකක්. යම් තරමක් හොඳයි. ඒ කියන්නේ දෙකට එකයිනේ තියෙන්න ඕන. දශම ස්ථානයක් නේ නැත්තේ. එතකොට මේක ළමයි ඇත්තටම හොඳයි. ඊළඟට 2 ෂණික අනුපාතය. ෂණික අනුපාතය හොයන්නේ ද්‍රවශීල වත්කම් වලට ජංගම වගකීම්. ද්‍රවශීල වත්කම් හොයන්නේ ජංගම වත්කම් වලින් අගතුගේ කලින් ගෙවීම අඩු කරනවා. එතකොට ළමයි මෙතනදී ද්‍රවශීල වත්කම් විදිහට ජංගම වත්කම් 5,75,000න් අඩු කරන්න තියෙන එක අගතුගය විතරයි. 75,000 අඩු කෙරුවා. ජංගම වගකීම් ලක්ෂ 3යි. හරි. ජංගම වගකීම් වලට ලක්ෂ 3 දානවා. 5,75,000 ගියාම ලක්ෂ 5යි. එතකොට එන්නේ ළමයි ලක්ෂ 5ට ලක්ෂ 3යි ලක්ෂ වගකීම් පැත්ත එකකට හදාගන්න ලක්ෂ 3ෙන් බෙදනවා. එහෙනම් අනිත් පැත්තත්. ඒ කියන්නේ ලක්ෂ 5ක් බෙදනවා ලක්ෂ 3ෙන්. එතකොට එනවා ළමයි 1.6ක්. 1.6කට 1යි ෂණික අනුපාතය. ඊළඟට තුන්වෙනි එක දල ලාභ අනුපාතය ගණනය කරන්න කියනවා. අපි ලියනවා දල ලාභය සමානයි උඩට දානවා දල ලාභය පල්ලෙහාට දානවා විකුණුම් ගුණ කිරීම 100. දල ලාභය දීලා තියෙනවනේ ගානේ හොයන්න දෙයක් නැහැ 1,50,000යි. විකුණුම් දීලා තියෙනවා 7,50,000යි. ගුණ කරනවා 100ෙන්. බලන්න 1,50,000 බෙදීම 7,50,000 ගුණ කිරීම 100. 100ට 20ක් එනවා. ඊළඟට ශුද්ධ ලාභ අනුපාතයට එනවා. ශුද්ධ ලාභ අනුපාතය හොයන්නේ ළමයි උඩට දානවා ශුද්ධ ලාභය පල්ලෙහාට දානවා විකුණුම් ගුණ කිරීම 100. එතකොට ළමයි දැන් මෙතන බදු ඔයාලට පේනද ශුද්ධ ලාභයක් දීලා තියෙනවා බදු අඩු කළ පසු ශුද්ධ ලාභය. ඒකනේ අපිට ඕන 52,000යි. විකුණුම් 7,50,000යි ගුණ කිරීම 100. එහෙනම් 52,000 බෙදීම 7,50,000 ගුණ කිරීම 100 කියන්නේ අපිට එනවා 6.9යි 3යි 6.9යි 3යි ළමයි 100ට. හරි. ඔතෙන්ට නිකන් හදාගන්නකො. අනිත් ටික මම පෙන්නන ඊළඟට තියෙන මුළු වත්කම් වලට ප්‍රතිලාභ අනුපාතය හොයන්න. ඊළඟට අපි මුළු වත්කම් වලට ප්‍රතිලාභ අනුපාතය හොයනවා. දැන් අපිට මතකයි මුළු වත්කම් වලට ප්‍රතිලාභ අනුපාතය කියන්නේ උඩට දාන්නේ ළමයි ප්‍රතිලාභය. පල්ලෙහාට දාන්නේ මුළු වත්කම්. ගුණ කිරීම 100. එතකොට ප්‍රතිලාභය කියද්දි ළමයි බදුපසු ලාභය දැන් මෙතන මුළු වත්කම්නේ යටට දාන්නේ. එහෙනම් මුළු වත්කම් ඉස්සෙල්ලාම හොයලා ගෙනත් දාන්න. ජංගම වත්කම් තියෙනවා 5,75,000යි. මෙන්න ජංගම වත්කම් 5,75,000යි. ඒකට එකතු කරනවා ජංගම නොවන වත්කම් කියලා තියෙන්නේ. යාලා ඒ නමින් දෙන්න තුනට 3,25,000ක ස්ථාර වත්කම් 9. එතකොට ළමයි මුළු වත්කම් ලක්ෂ 9යි. එහෙනම් මුළු වත්කම් ටික අපි ගෙනල්ලා දාමු. මුළු වත්කම් ටික ලක්ෂ 9යි. ඊළඟට ප්‍රතිලාභය විදිහට දාන ළමයි කාලච්ඡේදයේ ලාභය දානවා. මොකද මුළු වත්කම් වලට ආයෝජනය කරන අයිතිකරු. ඒකින්ද යාළගේ ප්‍රතිලාභය දානවා කාලච්ඡේදයේ ලාභය 52,000. ඒකට එකතු කරනවා අර අය වත්කම් වලට ආයෝජනය කරන්නේ ණය හිමියෝනේ. එතකොට ණය හිමියන්ට අදාළ ප්‍රතිලාභය වෙන්නේ ළමයි පොලිය. ණය හිමිය කියලා කියද්දි මේ ඔයා හිතන්න බෑ ජංගම වකින් වල ඉන්න ණය හිමියෝ විතරයි කියලා. මෙතන ඉන්නවා ළමයි තව බැංකු ණය වගේ එයාලත් ඉන්නවා. එතකොට දැන් මෙතනදී ණයක් විදිහට තියෙන ළමයි පොඩ්ඩක් බලන්න මොකද්ද කියලා. ණයක් විදිහට තියෙන්නේ 108 ණය කර. එතකොට 108යි කියලා කියන්නේ ණයට සඳහා ණය කරේ සඳහා වාර්ෂික පොලිය. ණය කරේ ලක්ෂයයි නියම මත 108ක් කියන්නේ කීයද බලන්න එන්නේ.
108යි කියන්නේ ළමයි ලක්ෂයට 108ක්. 8000යි. එහෙනම් 8000 එකතු කරනවා ගුණ කරනවා 100ෙන්. එතකොට මේක විසඳන්න. එතකොට ඔයාලට 100ට ගාණක් එයි. 52000ට 8000 එකතු වෙනවම 60000යි. 60000 බෙදීම ලක්ෂ 9. ගුණ කිරීම 100. 6.6යි. මුළු වත්කම් වලට ප්‍රතිලාභ අනුපාතය. ඊළඟට ශුද්ධ වත්කම් වලට ප්‍රතිලාභය ගණනය කරන්න කියනවා. ළමයි ශුද්ධ වත්කම් දැන් ඔයා මේක ඉගෙන ගත්තේ නෑ වගේ කියලා නිකන් හිතේ. ශුද්ධ වත්කම් වලට ප්‍රතිලාභය කියන්නේ ශුද්ධ වත්කම් කියලා අපි කතා කරන්නේ ළමයි මොකද්ද? හිමිකමට කියන තව නමක්නේ. ශුද්ධ වත්කම් ප්‍රතිලාභ අනුපාතය ඊළඟට මේ ස්කන්ධ ප්‍රතිලාභ අනුපාතය කියන්නේ ඒකම තමයි ළමයි ඒක අයින් කරගන්න ඈ. ඒක වැඩක් නැහැ. ශුද්ධ වත්කම්. එහෙම නැත්නම් හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය. ඒක අපි ඉගෙන ගත්තා. ඊට හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය හොයද්දී උඩට දානවා ප්‍රතිලාභය, පල්ලෙහාට දානවා හිමිකම, ගුණ කරනවා 100ෙන්. එතකොට ළමයි උඩට ප්‍රතිලාභ විදිහට දාන්න හිමිකම මත ලැබෙන ප්‍රතිලාභය. හිමිකම කියන්නේ අයිතිකරුට ලැබෙන ප්‍රතිලාභය තමයි බදු ප්‍රතිලාභය 52000. ඊළඟට හිමිකම වෙන්නේ ප්‍රකාශ කළ ප්‍රාග්ධනය ධන සංචිත. බලන්න ප්‍රකාශ කළ ප්‍රාග්ධනය කොහොමද තියෙන්නේ? ප්‍රකාශ කළ ප්‍රාග්ධනය විදිහට තියනවා ළමයි අනිත් කතාව. කවන්න. සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයේ ලක්ෂ 5යි සංචිත ලක්ෂයයි. මෙන්න මේ වර්ණීය කොටස් ප්‍රාග්ධනය කරගන්නකො නිදහස් කළ නොහැකි කියලා. නිදහස් කළ නොහැකි කියලා ඒක ඔයාලා ටියුට් එක හම්බුනහම ළමයි දාගන්න තියෙන අය මෙතන ලියන්න නිදහස් කළ නොහැකි. ඒතකොට නිදහස් කළ නොහැකි කියපු ගමන් ඒකත් ප්‍රකාශ කළ ප්‍රාග්ධනයක් බවට පත් වෙනවා. ඔයාගේ මේ සිලබස් එක තුල ළමයි වර්ණීය කොටස් ගැන කතා කරන්න නැහැ. ඒ සම්බන්ධ ප්‍රශ්න නැහැ. මේක මේ අර නමුත් මෙතෙන්ට ඇතුළත් වෙලා තියෙන හින්දායි මම මේ කිව්වේ. නැත්තම් බය වෙන්න එපා. හිමිකම කියලා කියන්නේ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනට සංචිත ටික එකතු වුණාම එනාගේ විතරයි. ඒතකොට දැන් මේ ගානේ හැටියට නම් මට වර්ණීය කොටස් ප්‍රාග්ධනයට එකතු කරන්න වෙනවා. ඒතකොට සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය කිය හිමිකම හොයද්දි සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයේ ලක්ෂ 5ට එකතු වෙනවා සංචිත ලක්ෂයයි අය එකතු වෙනවා නිදහස් කළ නොහැකි වර්ණීය කොටස් ප්‍රාග්ධන 1,20,000යි. තුනම එකතු වුණාම 7,20,000ක් එනවා. හත් ලක්ෂ 20,000යි. ගුණ කිරීම 100. එහෙනම් 52,000 බෙදුවා 7,20,000න් ගුණ කිරීම 100. එතකොට එනවා 7.2යි. ඔන්න ඔකත් හදාගන්න. හරි. අපි ඊළඟට යමු තොග පිරිවැටුම් අනුපාත. මේ sorry පිරිවැටුම් අනුපාත වලට ක්‍රියාකාරීත්ව මනින අනුපාතය යටතේ තමයි ඒක තියෙන්නේ. ව්‍යාපාරයේ දෛනික කටයුතු වල කාර්යක්ෂමතාවය මෙම අනුපාත මගින් මැනිය හැක. මෙහිදී තොග පිරිවැටුම් අනුපාතය, නායක පිරිවැටුම් අනුපාතය, නායක පිරිවැටුම් අනුපාතය, මුළු වත්කම් පිරිවැටුම් අනුපාතය, ස්ථාර වත්කම් පිරිවැටුම් අනුපාතය කියන අනුපාතයන් ටික සාකච්ඡා කරනවා. මුලින්ම අපි ගන්නවා තොග පිරිවැටුම් අනුපාතය. ළමයි තොග පිරිවැටුම කියනවා මේ තේරුම විකුණුම් කියන එක. ඒ කියන්නේ එහෙනම් මේකේ තේරුම තොගය විකුණුම් බවට පරිවර්තනය වෙන වාර ගාන. හරි. මට අර තැන්වලදී එක දෙයක් කියන්න මගේ ඇරුණා. අපි ආපහු මම ටිකක් උඩට යනවා. මෙතන මම කිව්වා ද්‍රවශීලතා මාන අනුපාතවලදී මම කිව්වා හොඳ මොකද්ද නරක මොකද්ද කියලා ශනික අනුපාතයේත් කිව්වා. ලාභදායීත්ව මනින අනුපාතවල ළමයි හොඳ ධන ලාභ අනුපාතය ගත්තොත් වැඩිම ධන ලාභයක් තියෙන ධන ලාභ අනුපාතයක් තියෙනවා එක. ශුද්ධ ලාභ අනුපාතය ගත්තත් ළමයි වැඩිම ප්‍රතිශතයක් තියෙන අනුපාතය තමයි හොඳ. යෙදූ ප්‍රාග්ධන ප්‍රතිලාභ අනුපාතය ගත්තත් ඒකම තමයි හොඳ. හරි. ඊට පස්සේ ඒක මතක තියාගන්න. මොකද ගණන් වල සමහරක් වෙලාවට ළමයි ඔය අහනවා. හොඳ අනුපාතය මොකක්ද කියලා. ඊළඟට තොග පිරිවැටුම් අනුපාතයට අපි මුලින් වෙනවා. තොග පිරිවැටුම් අනුපාතය කියන්නේ තොගය. පිරිවැටුම කියන්නේ විකුණුම්. එහෙනම් තොගය විකුණුම් බවට පරිවර්තනය වෙන වාර ගාන. ඔයා හිතන්න ළමයි
තොග පිරිවැටුම් අනුපාතය කියන එක වැඩි වෙන තරමටද හොඳ ව්‍යාපාරයකට අඩු වෙන තරමටද හොඳ? එතකොට ඔයා හිතන්න තොග පිරිවැටුම් අනුපාතය කියන්නේ මොකක්ද කියලා. තොග පිරිවැටුම් අනුපාතය කියලා කියන්නේ තොගයක් විකුණුම් බවට පරිවර්තනය වෙන වාර ගාන. වාර ගාන වැඩි කියලා කියන්නේ ළමයි තොගය හැමතිස්සම විකුණුම් බවට පත් වෙනවා. හිතන්නකො ළමයි වාර 5ක් ආවේ කියලා. ඒ කියන්නේ ව්‍යාපාරයේ ගබඩාවේ තියෙන තොගය වාර 5ක් තුලදී තමයි මේ විකුණුම් බවට පරිවර්තනය වෙන්නේ. ඒ කියන්නේ වාර 5ක් විකුණුම් වෙනවා. ඊළඟට තව තියෙන තොග පෙරටුම් අනුපාතය වාර 10යි. අවුරුද්දකට වාර 10ක් විකුණුම් බවට පරිවර්තනය වෙනවා. වඩා හොඳ මොකද්ද ළමයි? වාර 10. ඇයි? තොගය ඉක්මනට විකිනෙද්දි ළමයි ව්‍යාපාරයට හොඳයි. තොග පිරිවැය අඩු වෙනවා. තබා ගැනීම පිරිවැය අඩු වෙනවා. ඒක නිසා අපි කියනවා තොග පෙරටුම් අනුපාතය වැඩි වෙන තරමට හොඳයි. වැඩි වෙන තරමට හොඳයි. එහෙනම් මේ තොග පිරිවැටුම් අනුපාතය හොයන්නේ කොහොමද කියලා අපි දැනගන්න ඕන. තොග පිරිවැටුම් අනුපාතය හොයන්නේ ළමයි උඩට දානවා විකුණුම් පිරිවැය. විකුණුම් නෙමේ ළමයි දාන්නේ විකුණුම් පිරිවැය බෙදීම සාමාන්‍ය තොගය. ඔන්න ඔතන ඔයාලට පටලනවා ගොඩක් අය. විකුණුම් පිරිවැය කියන එක දන්නවා. සාමාන්‍ය තොගය අපි හොයන්නේ මෙහෙමයි. මුල තොගය එකතු කිරීම අග තොගය නැත්තම් මුල තොගය එකතු කිරීම අග තොගය බෙදීම 2. කොහොම තමයි ළමයි සාමාන්‍ය තොගය හොයන්නේ. මුල තොගයට එකතු කෙරුවා අග තොගය බෙදුවා 2. එතකොට එනවා සාමාන්‍ය තොගය. උත්තරේ එන්නේ මතක තියාගන්න ළමයි වාර වලින්. වාර 4යිද 5යිද ඒවා ලියන්න ඕන අනිවාර්යෙන්. භාගයක් විදිහට ලියද්දී අනිවාර්යෙන්ම ළමයි වාර වලින් උත්තරය. දැන් අර ඔයාලට මතක ඇතිනේ ජංගම අනුපාතයයි ශනික අනුපාතයයි ලියද්දී ළමයි භාගවල කියද්දී මම ලිව්වනේ වාර මෙච්චරයි කියලා. ඒ විදිහට මෙතනත් වාර වලින් එන්නේ. පටලනවා කිව්වේ ඔය සාමාන්‍ය තොගය හොයන්නේ මුල තොගය එකතු කිරීම අග තොගය බෙදීම 2නේ. ගානක ළමයි මුල තොගය දෙන්නේ නැතුව අග තොගය විතරක් තිබුණොත් මුල තොගය දෙන්නේ නැතුව ගානේ අග තොගය විතරක් දීලා තියෙනවා. අග තොගය 500ක් දීලා තිබුණ ළමයි ඔයා මේක දෙකෙන් බෙදන්න යනවද? බෙදන්න යන්නේ නැහැ. කවුරු කිව්වත් ඒක කරන්න එපා. හොඳ ළමයි ඒක ගැලපෙන්නේ නැහැ. සාමාන්‍ය තොගයක් හොයන්නේ මුල තොගයට අග තොගය එකතු කරලා දෙකෙන් බෙදුවන එක. නමුත් අග තොගය විතරක් නම් ගානේ තියෙන ළමයි දෙකෙන් බෙදන්න යන්නේ නැහැ. හරි. එහෙනම් ඒකත් මතක තියාගන්න. දන්නේ නැත්නම් ඒක ලියාගන්න. අග තොගය විතරක් දීලා තිබුණොත් දෙකෙන් බෙදන්න එපා කියලා ලියාගන්න. හරි. දැන් ඊළඟට තොග පිරිවැටුම් අනුපාතය හොයන්නේ ඔහොමනේ. මේ තොග පිරිවැටුම් අනුපාතය හොයද්දි ළමයි තොග නේවාසික කාලය කියලා එකක් බිහි වෙනවා. ඒ කියන්නේ මේකේ අතුරු ප්‍රතිඵලයක් ලෙස තොග නේවාසික කාලය. ඒ කියන්නේ තොගය නේවාසිකයි කියලා කියන ළමයි ඉන්නවනේ කියන එකනේ. එතකොට තොගය ගබඩාවේ තියෙන කාලය අපිට ලබා ගන්න පුළුවන්. ඒක හොයන්නේ ළමයි අපිට ඕන දින ගානෙන් නම් හොයන්නේ උඩට දානවා අවුරුද්දකට දින කීයක් තියෙනවද 365ක්නේ අපි සාමාන්‍ය කියන්නේ 365 බෙදීම තොග පිරිවැටුම් අනුපාතය. මෙහෙම ගත්තොත් එන්නේ උත්තරය දිනවලින්. ඒ කියන්නේ දින 45ක් තියෙනවාද එහෙම එන්නේ. එහෙම නැත්නම් ඔයාලට ඕන මාස ගානෙන් නම් ඒක හොයන්නේ උඩට දානවා මාස අවුරුද්දකට මාස 12යිනේ. මාස 12 බෙදීම තොග පිරිවැටුම් අනුපාතය. ගානේ කියලා තියෙන විදිහට යන්න ඕන. සමහරක් ගණන් වල අවුරුද්දකට දින 360ක් විදිහට සලකන්න කියලා තිබුණොත් අපි පඬිතුකමට 365 දාන්න නැහැ ළමයි 360ටයි බලන්න. ගානේ කියලා නැත්නම් තොග පිරිවැටුම් අනුපාතය හොයන්න ඕන දිනවලින්ද මාසවලින්ද කියලා ඔයාලට කැමති විදිහකට හොයන්න පුළුවන්. සාමාන්‍යයෙන් දිනවලින් හොයලා තිබ්බොත් ළමයි වඩා නිවැරදි පිළිතුරක් අපිට ගන්න පුළුවන් ආසන්න වශයෙන්. හරි. ඕක තමයි තොග පිරිවැටුම් අනුපාතය හොයන සූත්‍රය හා ඊළඟට තොග නේවාසික කාලය හොයන සූත්‍රය. ඊළඟට මෙතනදිත් දැනගන්න තොග නේවාසික කාලය වැඩි වෙන තරමටද හොඳ අඩු වෙන තරමටද හොඳ? තොග පිරිවැටුම් අනුපාතය නම් ළමයි වැඩි වෙන තරමටයි හොඳ. තොග නේවාසික කාලය අඩු වෙන තරමටයි හොඳ. ඇයි ඒ? දැන් කොහොමද තොග පිරිවැටුම් අනුපාතය ළමයි වැඩි වෙනවා කියන්නේ අනිත් පැත්තෙන් කිව්වොත් තොග නේවාසික කාලය අඩු වෙනවා කියන එක. ඇයි? තොග ඉක්මනට විකිනෙද්දි ගබඩාවේ තොගයක් තියෙන්නේ පොඩි කාලයක්. එතකොට මේ පොඩි කාලයක් තියෙන එක තමයි හොඳ. ඇයි? එතකොට ගබඩා පිරිවැය අපිට අවම කරගන්න පුළුවන්. ඒක නිසා. හරි මේ සමීකරණයත් ලියාගන්න දෙකම. හරි ඊළඟට අපි යනවා
ණය ගැති පිරවැටුම් අනුපාතයට. එතකොට මෙතනදි කියන්නේ සාමාන්‍යයෙන් ණය ගැතියන් විකුණුම් බවට පත්වන වාර ගණන තමයි මෙහිදී සාකච්ඡා කරන්නේ. ළමයි ඔය වාර ගානත් අපි දන්නවා වැඩි වෙන තරමට තමයි හොඳ ණය ගැති පිරවැටුම් අනුපාතය කියන්නේ. එතකොට විකුණුම් බවට පරිවර්තන වෙන වාර ගාන වැඩි වෙන්න අපිට හොඳයි. එහෙනම් ණය ගැති පිරවැටුම් අනුපාතය හොයන සූත්‍රය උඩට දානවා ණයට විකුණුම් ටික. මොකද නිකන් මුළු විකුණුම් දාන්න බෑ. මුදලට විකුණුම් දාන්න බෑ. ණය ගැතියන් සම්බන්ධයෙන් ණයට විකුණුම් දානවා. බෙදුවා සාමාන්‍ය ණය ගැතියන්ගෙන්. එතකොට එන්නෙත් ළමයි මේක උත්තරය වාර වලින්. ඊළඟට මේකෙත් අතුරු ප්‍රතිඵලයක් විදිහට ළමයි ණය ගැති එකතු කිරීමේ කාලය බිහිවෙන. ඒ කියන්නේ ණය ගැතියන්ගෙන් සල්ලි ගන්න යන කාලය දින 2යිද 10යිද 15යිද කියන එක. මේක ළමයි වැඩි වෙන තරමට හොඳයි. වැඩි වෙන තරමට හොඳයි. නමුත් ණය ගැති එකතු කිරීමේ කාලය ළමයි අඩු වෙන තරමට තමයි හොඳ. මොකද කාලේ වැඩි වෙනවා කියලා කියන්නේ ණය ගැතිව අපිට සල්ලි දෙන්න ඉන්නවා ලොකු කාලයක් බලාගෙන. අපිට ඉක්මනට සල්ලි ගන්න එකනේ හොඳ. ඒ නිසා අඩු වෙන තරමට තමයි හොඳ. එතකොට ළමයි මේක ගණනය කරන්නේ අර උඩ හොයාගන්න ණය ගැති පිරවැටුම් අනුපාතය බෙදනවා sorry මේක නෙමෙයි බෙදන්නේ 365 අපිට ඕන දිනවලින් නම් ළමයි 365 බෙදීම ණය ගැති පිරවැටුම් අනුපාතය අපිට ඕන මාසවලින් නම් මාස 12 බෙදුවා ණය ගැති පිරවැටුම් අනුපාතය හරි ඕකත් ලියා ගන්න හරි ණය හිමි පිරවැටුම් අනුපාතය ණය හිමි පිරවැටුම් අනුපාතය හොයන්න ළමයි අර ණය පිරවැටුම් අනුපාතෙම වගේම තමයි ණයට ගැනුම් බෙදීම සාමාන්‍ය ණය හිමි මට අතන කියන්න බැරුවනේ සාමාන්‍ය ණය ගැතිය හොයන විදිය සාමාන්‍ය ණය ගැතිය හොයන ළමයි අපි අර සාමාන්‍ය තෝගේ හෙව්වේ ඒ වගේමයි අග ණය ගැති එකතු කිරීම මුල ණය ගැති බෙදීම 2 අතන අර තොගේ සම්බන්ධව මම කියව වගේම ළමයි මුල ණය ගැතියෝ නැත්තම් අග ණය ගැතියෝ දෙකෙන් බෙදලා ගන්නෙ නැහැ. මෙතනත් ණය හිමි පිරවැටුම් අනුපාතය හොයද්දිලම මේකෙන්නේ උත්තරේ වාර වලින් ඒක මතක තියාගන්න හැමතිස්සෙම. සාමාන්‍ය ණය හිමියෝ කියන්නේ ළමයි මුල ණය හිමි එකතු කිරීම අග ණය හිමි බෙදීම 2 අපිට ගානේ අග ණය හිමියෝ විතරක් නම් ඉන්නේ දෙකෙන් බෙදන්න යන්නේ නැහැ. එතකොට මේකේ ළමයි වාර ගාන අඩු වෙන තරමට තමයි හොඳ. දැන් අර ණය ගැති පිරවැටුම් අනුපාතයේ ළමයි වාර ගාන වැඩි වෙන තරමටනේ හොඳ. මේකේ වාර ගාන අඩු වෙන තරමටයි හොඳ. ඊළඟට මේකේ අතුරු ප්‍රතිඵලයක් විදිහට ළමයි ණය පියවීමේ කාලය එනවා. එතකොට ඒක හොයන්නේ අර වගේම තමයි 365 බෙදුවා ණය හිමි පිරවැටුම් අනුපාතයෙන්. මේක වැඩි වෙන තරමට තමයි හොඳ. ඇයි ඒක වෙන්නේ? එහෙම වෙන්නේ. අපි ණයක් ගත්තට පස්සේ ගෙවන්න වැඩි කාලයක් ගන්න එක වාසි අපිටද යාටද? අපිට වාසි. ඒ කියන්නේ වැඩි කාලයක් ගෙවන්න ගන්න එක අපිට වාසි. ඒක නිසායි කියන්නේ ණය හිමි ගෙවීමේ අනුපාතය වැඩි වෙන තරමට අපිට හොඳයි. හරි මේකත් ලියා ගන්න. මුළු වත්කම් පිරවැටුම් අනුපාතය හොයන්නෙත් ළමයි අර විදිහටම තමයි දැන් මෙතන තියෙන්නේ දැන් අපි ඔයිට කලින් හෙව්වා මුළු වත්කම් මත ප්‍රතිලාභ අනුපාතය මෙතන අහන්නේ ප්‍රතිලාභ නෙමෙයි ඈ මෙතන අහන්නේ මුළු වත්කම් පිරවැටුම් අනුපාතය එතකොට උඩට දාන්නේ විකුණුම් මොකද පිරිවැටුමනේ පල්ලෙහාට දාන්නේ මුළු වත්කම් එතකොට මුළු වත්කම් විදිහට ගන්න ළමයි වර්ෂ අවසාන දිනට තියෙන මුළු වත්කම් අග දිනට ඇති මුළු වත්කම් ටික එතකොට මේකත් එන්නේ මොනාගෙන්ද උත්තරේ භාග විදිහට ලිව්වහම එන්නේ ළමයි වාර වලින්.
එතකොට මේ මුළුවත්කම් පිරවැටුම් අනුපාතයත් ළමයි වැඩි වෙන තරමටයි හොඳ. මොකද යොදවලා තියෙන මුළුවත්කම් වලට විකුණුම් හැමතිස්සෙම වැඩි වෙන තරමටයි හොඳ. දැන් මේකත් වැඩි වෙන තරමට හොඳයි. ඊළඟට ස්ථාරවත්කම් පිරවැටුම් අනුපාතය. එතනත් ඉතින් අමුතු දෙයක් නෑ ළමයි. උඩට දානවා විකුණුම්, පල්ලෙහාට දානවා ස්ථාවර වත්කම්. ඔයාලට නිකන් සමීකරණයේ වචනේ කියපු ගමන් හිතා ගන්න පුළුවන්. එතකොට මෙතනත් දාන්නේ අගදිනට ස්ථාවර වත්කම් ටික. එතකොට එනවා වාර. වාර වලින් තමයි උත්තරේ එන්නේ. හරි. ඕකත් ඉක්මනට ෆිල් කරගන්න. අපි ඊළඟට අර ගානට එනවා. හරි. ඊළඟට අපි එනවා මේ ගානට. සමරසිංහ සමාගමේ තොරතුරු පහත වේ. ඉල්ලන්නේ පළවෙනි එක තොග පිරිවැටුම් අනුපාතයයි තොග නේවාසික කාලයයි. එහෙනම් අපි ඉස්සල්ලාම වෙනවා තොග පිරිවැටුම් අනුපාතය. මාත් එක්කම හදමු. තොග පිරිවැටුම් අනුපාතය සමානයි උඩට දාන්නේ මොකද්ද ළමයි? විකුණුම් පිරිවැය. පල්ලෙහාට දාන්නේ මොකද්ද? සාමාන්‍ය තොගය. විකුණුම් පිරිවැය ලක්ෂ 8යි කියලා අර අතිරේක තොරතුරු වල දීලා තියෙනවා යටින්. සාමාන්‍ය තොගය. තොගේ 80000ක් තියෙනවා. මම ඔයාලට කිව්වා ළමයි මුල තොගයක් නැත්තම් දෙකෙන් බෙදන්න යන්නේ නැහැ. එහෙනම් දාන්නේ 80000මයි. එතකොට එනවා මෙතන වාර වලින් උත්තරෙන්නේ. වාර කීයක් එනවද බලන්න? 10යි. තොග පිරිවැටුම් අනුපාතයේ වාර 10යි. ඊට තොග නේවාසික කාලය. තොග නේවාසික කාලය අපි දින වලින් හොයමු. එතකොට උඩට දානවා 365 බෙදුවා තොග පිරිවැටුම් අනුපාතයෙන්. 365 බෙදීම තොග පිරිවැටුම් අනුපාතයේ වාර 10යිනේ. එතකොට තොග නේවාසික කාලය දින 36.5යි. දැන් ඔයා කියයි ඉතින් දශම ගණන් නැහැනේ දින වලින් කියලා. නමුත් ඔයා මෙහෙම ලියන්න ළමයා ආසන්න වට යන්නත් එපා. මොකුත් කරන්න එපා. 36.5යි. නිකන් ඔයාට හිතේ එතකොට දින 36කුත් මධ්‍යම රාත්‍රී 12ත් වුණාට පස්සේ තමයි මේ තොගය ව්‍යාපාරයෙන් ඉවත් වෙන්නේ කියලා ඔයාට හිතේ. ඒක හිතුණාට කමක් නෑ ළමයි. 36.5 ඒ විදිහටම කියන්න. වෙනස් කරන්න යන්න එපා. ඊළඟට මම දෙවැනි එකට එනවා. දෙවැනි එකෙන් ඉල්ලන්නේ ණයගැති පිරිවැටුම් අනුපාතය. ණයගැති පිරිවැටුම් අනුපාතය. මේ සූත්‍ර මතක නම් ළමයි මේ පාඩම අමාරු දෙයක් නෙමෙයි. ණයගැති පිරිවැටුම් අනුපාතය හොයද්දි මොකද්ද කරන්නේ? උඩට දානවා ණයට විකුණුම්, පල්ලෙහාට දානවා සාමාන්‍ය ණයගැතියෝ. එන්නේ උත්තරේ වාර වලින්. විකුණුම් සියලු මෙව්ව ණයට කියනවනේ. එතකොට 1100යි බෙදීම සාමාන්‍ය ණයගැතියෝ අපි මෙතනත් ළමයි අග ණයගැතියෝ විතරනේ ඉන්නේ මුල ණයගැතියෝ නැති නිසා 60000න් බෙදනවා. එතකොට එනවා වාර වලින් උත්තරය. බලන්න වාර වලින් කීයද? ලක්ෂ 11යි බෙදීම 60000. 18.3යි. ණයගැති පිරිවැටුම් අනුපාතය. ඊළඟට ණයගැති එකතු කිරීමේ කාලයත් අපිට හොයන්න පුළුවන්. ණයගැති එකතු කිරීමේ කාලය උඩට දානවා 365 පල්ලෙහාට දානවා ණයගැති පිරිවැටුම් අනුපාතය. එතකොට ළමයි 365 බෙදුවා
ඔය 18.33න් එනවා දින 365 බෙදීම 18.33 19.91. තුන්වෙනි එක ණය හිමි පිරිවැටුම් අනුපාතය ණය පියවීමේ කාලය. එහෙනම් අපි ඉස්සෙල්ලාම ගන්නවා ණය හිමි පිරිවැටුම් අනුපාතය. ණය හිමි පිරිවැටුම් අනුපාතය හොයන්නේ උඩට දානවා ණයට ගැනුම්, පල්ලෙහාට දානවා සාමාන්‍ය ණය හිමි. ණයට ගැනුම් අපිට ළමයි හොයාගන්න වෙනවා. ගානේ දීලා නැහනේ. එතකොට අපි ඒක හොයාගන්නේ කොහොමද? අපිට පොඩි පෙර වැඩක් හදාගන්න වෙනවා. ඔයාට දීලා තියෙනවනේ ළමයි විකුණුම් පිරිවැය. ඔයා දන්නවා විකුණුම් පිරිවැය හැදෙන්නේ කොහොමද? විකුණුම් පිරිවැය හැදෙන්නේ මුල තොගයට සාමාන්‍ය සටහනයි මම මේ කියන්නේ. මුල තොගයට එකතු කළා ගැනුම් අඩු කළා අග තොගය. ඔන්න ඔය ටික ගැලපුණාට පස්සේ තමයි අපිට ওই විකුණුම් පිරිවැය කියන එක එන්නේ. ගානේ අපිට විකුණුම් පිරිවැය දීලා තියෙනවා ලක්ෂ 8යි. අග තොගයත් අපිට ගානේ දීලා තියෙනවා 80000යි. ගානේ මුල තොගය නෑනේ. ඒතකොට ඒක බිඳුවයි. එහෙනම් ගැනුම් වෙන්න ඕන කීයද? මෙතන අග තොගය අඩු වෙලා නම් මෙන්න මේ මෙතන එන අගයට අගයෙන් අග තොගය අඩු වෙලා ලක්ෂ 8 එන්නේ. මෙතෙන්ට එන ළමයි 8,80,000යි. එතෙන්ට 8,80,000ක් එනවා නම් ගැනුම් තීවිලා තියෙන්නේ 8,80,000යි. එතකොට අපිට හිතන්න වෙනවා සියලුම ගැනුණුත් ණයට ගැනුම් කියලා. එතකොට එහෙනම් ණයට ගැනුම් විදිහට දාන්නේ ළමයි 8,80,000යි. බෙදුවා සාමාන්‍ය ණය හිමියෝ ගානෙත් ළමයි අග ණය හිමියෝ විතරයි තියෙන්නේ. එහෙනම් 45,000න් තමයි බෙදන්න වෙන්නේ. එතකොට එනවා වාර බලන්න 8,80,000 බෙදීම 45,000 වාර 19.5ක් එනවා. ඊළඟට ඉල්ලන්නේ ණය හිමි පියවීමේ කාලයනේ. ණය පියවීමේ කාලය. එහෙනම් ඒක ගන්නවා ණය පියවීම් කාලය සමානයි උඩට දානවා දින 365 පල්ලෙහාට දානවා ණය හිමි පිරිවැටුම් අනුපාතය. 365 බෙදීම ණය හිමි පිරිවැටුම් අනුපාතය 19.5යිනේ. එතකොට 365 බෙදීම 19.5 18.7යි එකක් එනවා. 18.7යි 1 එන්නේ ළමයි දින වලින්. ඔය 365 කියන්නේ දින. අවුතෙන්ට එක හදාගන්න. මුළුවත්කම් පිරිවැටුම් අනුපාතය හොයමු.
මුළුවත්කම් පිරිවැටුම් අනුපාතය හොයද්දී උඩට දානවා ළමයි පිරිවැටුම. ඒ කියන්නේ විකුණුම්. පල්ලෙහාට දානවා මුළුවත්කම්. එතකොට විකුණුම් ගාන අපිට දෙනවනේ ලක්ෂ 11යි මුළුවත්කම් මුළු ස්ථාවරවත්කම් දෙනවා 2,75,000යි ඒකට එකතු කරනවා ජංගවත්කම් දෙනවා ඒත් 2,75,000යි 5,50,000යි මුළුවත්කම්. එතකොට එනවා ළමයි වාර දෙකයි. ඊළඟට ස්ථාරවත්කම් පිරිවැටුම් අනුපාතය හොයන්න තියෙනවා. ස්ථාරවත්කම් පිරිවැටුම් අනුපාතය හොයද්දී ඒත් දාන්නේ උඩට ළමයි විකුණුම් පල්ලෙහාට දාන්නේ හැබැයි ස්ථාවරවත්කම්. විකුණුම් ලක්ෂ 11යි ස්ථාරවත්කම් 2,75,000යි. එතකොට 1,10,000 බෙදීම 2,75,000. එතකොට වාර එනවා 0.4ක්. ඊළඟට අපි අවසාන අනුපාත වර්ග වලට යනවා තෝලන අනුපාත. ව්‍යාපාරයේ දිගු කාලයේ නුඹුන්නත් භාවය මැනීම සඳහා තෝලන අනුපාතය යොදා ගැනේ. මේ සඳහා ණය ස්කන්ධ අනුපාතය, මුළු ප්‍රාග්ධනයට ප්‍රතිලාභ අනුපාතය, පොලි ආවරණ අනුපාත කියන දේවල් ටික තමයි අපි කතා කරන්නේ. හරි. මේකට මේ ළමයි අවසාන අනුපාත වර්ගයේ තව අනුපාත දෙකක් තියෙනවා. ආයෝජකයන්ගේ අනුපාත කියලා ඒක තමයි ටියුට් එකේ සමරයිස් වෙලා තිබුණේ අර ගැලීම් සටහන තුල. ඒක මම වෙනම දෙනවා. මුලින්ම අපි යමු ණය ස්කන්ධ අනුපාතයට. හරි. එතකොට ළමයි මෙන්න ණය ස්කන්ධ අනුපාතය හොයන විදිය දෙනවා. ණය ප්‍රාග්ධනයට ස්කන්ධය. එහෙම නැත්නම් හිමිකම් ප්‍රාග්ධනයයි දෙන්නේ. එතකොට ණය ප්‍රාග්ධනය කියලා කියන්නේ ළමයි ඔයා දන්නවා මෙතෙන්ට එන්නේ එකක් වරණීය කොටස් ප්‍රාග්ධනය එනවා. මොකද අපි වර්ණීය කොටස් සලකන්නේ ළමයි නිදහස් කළ නොහැකි හැරෙන්න අනිත්‍යව වගකීමක් විදිහටනේ. ඒක හා ණයකර වගේ දේවල් තමයි මෙතෙන්ට එන්නේ. ණයකර බැංකු ණය වගේ දේවල්. හිමිකම් ප්‍රාග්ධනය කියන්නේ මේ මෙතන හොයලා දීලා තියෙන හිමිකම හොයන විදිහ අපි දන්නවනේ. හිමි ප්‍රාග්ධනය සමාන සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය ධන සංචිත. එතකොට ණය ප්‍රාග්ධනය හා හිමිකම් ප්‍රාග්ධනය අතර සම්බන්ධතාවය අනුපූරකයක් විදිහට ඔතන ඉදිරිපත් කරන්නේ. මෙන්න මේ අවස්ථා තුනක් තියෙනවා ළමයි. ඒක දැනගන්න ඕන මේ ණය ස්කන්ධ අනුපාතය ගණනය කරද්දී සමහරක් මේක අහලා තියෙනවා. ඒක නිසා දැනගන්න ඕන මේ එකේ ඒ කියන්නේ ගණනය වෙන අවස්ථාවලට අවස්ථා අනුව ළමයි කතා කරනවා මෙන්න මෙහෙම. අවතෝලන අවස්ථාවක් ගැන කතා කරනවා. අවතෝලනය. ඊළඟට අය කතා කරනවා සමතෝලනය. අය කතා කරනවා අධිතෝලනය කියලා අවස්ථා තුනක්. අවතෝලනය කියන්නේ ළමයි අවතෝලනය කියන්නේ මම මෙහෙම ඔයාට ලේසියට ඉදිරිපත් කරන ණය ප්‍රාග්ධනය හිමිකම් ප්‍රාග්ධනය. අවතෝලන අවස්ථාවකදී මෙන්න මෙහෙමයි එන්නේ. මාළුවගේ කට හිමිකම් ප්‍රාග්ධනයේ පැත්තට ඇරිලා. ඒ කියන්නේ හිමිකම් ප්‍රාග්ධනයේ වැඩි ණය ප්‍රාග්ධනයේ අඩුයි. ඒ කියන්නේ ළමයි ව්‍යාපාරික ණය ප්‍රාග්ධනයට වඩා හිමිකම් ප්‍රාග්ධනයේ වැඩි නම් අපි අවස්ථාවට කියන්නේ අවතෝලනයක්. එහෙනම් අධිතෝලනයක් කියන එක ඔයාට කියන්න පුළුවන්. අධිතෝලනයක් කියන්නේ ළමයි ණය ප්‍රාග්ධනයට වඩා හිමිකම් ප්‍රාග්ධනය අඩුයි නම් අන්නේ අවස්ථාවේදී අපි කියනවා අධිතෝලනයක් කියලා. සමතෝලනයක් කියන්නේ ළමයි ණය ප්‍රාග්ධනයයි හිමිකම් ප්‍රාග්ධනයයි සමානයි.
එතකොට අපි එතනට කියන්නේ සමතෝලන කියලා. හරි. ඔන්න ඔය අවස්ථා තුන ඔතන ඔය හිස්තැනි ලියා ගන්න ටියුට් නැති අය දැනට නාය ස්කන්ධ අනුපාතය කියලා සූත්‍රෙත් ලියාගෙන මෙන්න මේ ටිකත් ලියා ගන්න. ඊළඟ අනුපාතය මුළු ප්‍රාග්ධනයට ණය අනුපාතය. එතකොට ළමයි මෙතනදී යටට දාන්නේ මුළු ප්‍රාග්ධනය. උඩට දාන්නේ ණය ප්‍රාග්ධනය. එතකොට දැන් ඔයාලට පල්ලෙහින් ළමයි ණය ප්‍රාග්ධනය කියන්නේ මොකක්ද කියලා දීලා ණය ප්‍රාග්ධනය කියන්නේ දුක් කාලේ ණය තව අර මං කියවා වගේ ණය කර වගේ දේවල් තියෙනවා නම් ඒවත් එකතු වෙන්න ඕන. ඊළඟට මුළු ප්‍රාග්ධනය කියන්නේ ළමයි ඔයා දන්නව කොහොමද දැන්? මුළු ප්‍රාග්ධනය කියන්නේ ව්‍යාපාරයට යොදවලා තියෙන සම්පූර්ණ ප්‍රාග්ධනය. එතකොට ඒකට දායක වෙනවා අයිතිකරු වගේම ණය හිමියෝ. එතකොට අයිතිකරුවන්ගේ කොටස තමයි සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය හා සංචිත ණය ප්‍රාග්ධනය තමයි දිගු කාලීන ණය වෙන්නේ. හරි. එතකොට ඒකත් හරි. මේක ලියා ගන්න සමීකරණය ඊළඟ ගානට යන්න කලින්. හරි. අපි යමු ළමයි ඊළඟ ගානට. සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය වර්ණීය කොටස් ප්‍රාග්ධනය දීලා තියෙනවා සංචය දීලා තියෙනවා ණය කර දීලා තියෙනවා. ඉල්ලනවා ණය ස්කන්ධ අනුපාතය මුලින්ම. එහෙනම් අපි ලියනවා උඩට දානවා ළමයි ණය ප්‍රාග්ධනය පල්ලෙහාට දානවා ස්කන්ධ ප්‍රාග්ධනය ගුණ කරනවා 100ෙන්. ණය ප්‍රාග්ධනය වෙන්නේ මෙන්න මේ ණය කරයි වර්ණීය කොටසුයි දෙකේම එකතුව 3,50,000යි. සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය ලක්ෂ 6යි සංචිතයි දෙකම එකතු වුනහම ලක්ෂ 7යි. ස්කන්ධ ප්‍රාග්ධනය ගුණ කිරීම 100. එතකොට ළමයි මෙතන 1යි මෙතන 2යි 150ක් එනවා. ඊළඟට මුළු ප්‍රාග්ධනයට ණය අනුපාතය උඩට දානවා ණය ප්‍රාග්ධනය පල්ලෙහාට දානවා මුළු ප්‍රාග්ධනය ගුණ කරනවා 100ෙන්. ණය ප්‍රාග්ධනය එතකොට අපිට ගන්න පුළුවන් කොහොමද අපි ගත්තනේ 3,50,000යි මුළු ප්‍රාග්ධනය කියන්නේ ළමයි හිමිකම් ප්‍රාග්ධනයයි ණය ප්‍රාග්ධනයයි දෙකේම එකතුව හිමිකම් ප්‍රාග්ධනය ලක්ෂ 7යි ණය ප්‍රාග්ධනය 3,50,000යි ගුණ කිරීම 100. එහෙනම් ළමයි 3,50,000 බෙදුවා 10,50,000න් ගුණ කළා 100ෙන්. එතකොට එනවා ළමයි 33.33යි. 33.33යි. ඊළඟට ළමයි මෙතන මේ පොලි ආවරණ අනුපාතය තියෙන්නේ. ඊළඟ පොලි ආවරණ අනුපාතය. ඒකෙදි කියනවා ව්‍යාපාරයකට පොලි ගෙවීමට ඇති ශක්තිය මේ මගින් අදහස් කරයි. බලන්න පොලි ආවරණ අනුපාතය හොයන්නේ කොහොමද කියලා. බදු පෙරලාභය බලන්න හොඳට මෙතන තියෙන සුද්ධ ලාභය නෙමෙයි ළමයි. බදු පෙරලාභයට එකතු කෙරුවා පොලිය. පොලිය එකතු කරන්න හේතුව බදු පෙරලාභය ගන්න එක කරද්දී ළමයි පොලිය අඩු වෙලා තියෙන. ඒකින්ද පොලිය එකතු කරලා බෙදුවා මුළු පොලිය. බදු පෙරලාභයට මුළු පොලිය එකතු කරලා මුළු පොලියෙන් බෙදුවා. එතකොට ළමයි මෙතන එන්නේ වාර වලින් උත්තරය. මොකද මම ඔයාලට කිව්වේ බෙදුවොත් එන්නේ වාර වලින්. ඒක 100ට ගුණ කරලා නැහැනේ. එතකොට වාර වලින් තමයි උත්තරේ එන්නේ. ඔන්න අපිට ඒකට අදාළ උදාහරණයක් දෙනවා එක්තරා සමාගමක 2015-16 වසරේ
බදු අඩු කිරීමට පෙර ලාභය ලක්ෂයයි. එහි පොලිය 20000යි. එහෙනම් පොලිය අනුපාතය ගණනය කරන්න කියන. එහෙනම් ළමයි බදු අඩු කිරීමට පෙර ලාභය ලක්ෂයයි. ඒකට එකතු කරුවා ළමයි පොලිය 20000යි. බෙදුවා මුළු පොලියෙන් ඒ කියන්නේ 20000යි. එතකොට එනවා වාර 1,20,000 බෙදීම 20000. වාර 6යි. ඊළඟට ආයෝජකයන්ගේ අනුපාත. අතන තිබුණ නැති දෙකක් තියෙනවා. ඒ කියන්නේ මුලින්ම අර මම පෙන්නපු රූප සටහනේ ගැලීම් සටහනේ තිබුණ නැති අනුපාත දෙකක් තියෙනවා. මෙතන තියෙන ආයෝජකයන්ගේ අනුපාත. පළවෙනි එක තමයි ළමයි කොටසක ඉපයුම. කොටසක ඉපයුම හොයන්නේ මෙතන මේ ටිකක් වැඩිපුර තියෙන. ඔයා මෙහෙම හිතන්න. බදුපසු ලාභය. එහෙම නැත්නම් කාලච්ඡේදයේ ලාභය බෙදීම සාමාන්‍ය කොටස් ගන්න. ඕක තමයි සූත්‍රය. කියන්නේ ආයෝජකයෙක් තමන්ගේ කොටසකට කොච්චරක් උපයනවද කියන එක. ඒකට උපයන්නේ යාට අපි ළමයි හිමිකම් වෙනස් වීම ප්‍රකාශයට ගෙනල්ලා දාන්නේ ලාභයේ විදිහට බදුපසු ලාභෙ. එහෙම නැත්නම් කාලච්ඡේදයේ ලාභෙ නම් කාලච්ඡේදයේ ලාභෙ බෙදුව සාමාන්‍ය කොටස් ගණනි. එතකොට එනවා කොටසක ඉපයුම. එන්නේ ළමයි රුපියල් වලින් උත්තරය. ඊළඟට කොටසක ලාභාංශ. කොටසක ලාභාංශ කියන්නේ ළමයි ලාභාංශය බෙදීම සාමාන්‍ය කොටස් ගන්න. අපි දැන් අර කියන්නේ අතුරු ලාභාංශ කියන මෙච්චරක් සාමාන්‍ය කොටස් හිමියන්ට ගෙවුවා කියලා. අන්නේ ලාභාංශය බෙදුවා සාමාන්‍ය කොටස් ගානේ. එතකොට එනවා එක කොටසක ලාභාංශ ආදායම. එතකොට ඒ එන්නේ ළමයි රුපියල් වලින්. ඔන්න අනුපාත දෙක තමයි අපිට අලුතෙන් සිලබස් එකේදී එකතු වෙලා තියෙන එක. ඒකින් අනිවාර්යෙන් මේක පාඩම් කරගන්නම වෙනවා. හරි. අපි ළමයි මෙන්න මේ ගාන කරමු. ආදායම් ප්‍රකාශ දෙකක් දෙනවා සිසිල් සමාගමේ සුසිල් සමාගමේ 2005 අග දවසට තමයි දෙන්නේ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශත් දෙනවා. මෙන්න මේ අනුපාත ටික හොයන්නයි තියෙන්නේ. අපි ළමයි එක්කෙනෙක්ගේ හොයමු. දෙන්නගේ මොන්න නැහැ. අපි සිසිල්ගේ විතරක් ගමු. මෙන්න මෙයාගේ අනුපාත ටික විතරක් හොයමු. අපිට තව පාස් පේපර්ස් කරන්න තියෙනවානේ. ඒක නිසා මෙයාගේ විතරක් අපි හොයමු. අනිත් අය ඔයා නිකන් ඉන්න ගමන් ඔය ගෙදරට වෙලා නිකන් ඉද්දි ඊටු ටික හොයලා දාන්න. මුලින්ම සිසිල් සමාගමේ. අනුපාත ටික මම ඔයාට පෙන්වන්නම්. දලලාභයේ, ශුද්ධ ලාභයේ, තොග පිරිවැටුම් අනුපාතයේ, ජංගමවත්කම් අනුපාතයේ, ශ්‍රේණික අනුපාතය. අපි ඉස්සලා පහක් හොයලා ඉමු. නැත්තම් ගාන බලා ගන්න විදිහකුත් නැහැනේ. මුලින්ම ඉල්ලනවා දලලාභ අනුපාතය. ඊළඟට ඉල්ලනවා ශුද්ධ ලාභ අනුපාතය. දලලාභ අනුපාතය, ශුද්ධ ලාභ අනුපාතය, තොග පිරිවැටුම් අනුපාතය, ඊළඟට ජංගම වත්කම් අනුපාතය, ඊළඟට ශනික අනුපාතය. ඔන්න ඔය ටික තමයි අපි මුලින්ම හදන්නේ. දල ලාභ අනුපාතය හොයන සූත්‍රය ලියමු. උඩට දානවා ළමයි දල ලාභය, පල්ලෙහාට දානවා විකුණුම් ගුණ කිරීම 100. එහෙනම් ළමයි හොයමු බලන්න. මේ ගානට අනුව දල ලාභය මේ තියෙන්නේ 60000යිනේ. එහෙනම් දල ලාභය 60000. විකුණුම් වල අගය තියෙනවා 2,50,000යි. ගුණ කිරීම 100. එහෙනම් 60000 බෙදීම 2,50,000 ගුණ කිරීම 100 අපිට එනවා ළමයි 124ක්. දල ලාභ අනුපාතයේ 124යි.
ශුද්ධ ලාභ අනුපාතය උඩට දානවා ශුද්ධ ලාභය පල්ලෙහාට දානවා විකුණු ගුණ කිරීම 100. එතකොට ළමයි ශුද්ධ ලාභය ශුද්ධ ලාභයේ විදිහට ගන්නේ බදු පසු ලාභයේ මේ තියෙන්නේ 15000යි. විකුණුම් 250000යි. ගුණ කිරීම 100. බලන්න කීයක් එනවද කියලා 15000 බෙදීම 250000යි ගුණ කිරීම 100 කියන්නේ 100ට 6ක් වෙනවා. ඊළඟට තොග පිරිවැටුම් අනුපාතය උඩට දානවා ළමයි විකුණුම් පිරිවැය පල්ලෙහාට දානවා සාමාන්‍ය තොගය පිරිවැටුම් අනුපාතයෙන් ළමයි වාරවල ඉතින් 100ෙන් ගුණ කරන්න අපි යන්නේ විකුණුම් පිරිවැය ගානේ දෙනවනේ මේ තියෙන 1,90,000යි විකුණුම් පිරිවැය සාමාන්‍ය තොගේ හොයන්න ළමයි ඔයාට මුල තොගයක් මං හිතන්නේ ගානේ අමතර තොරතුරු වල දීලා තියෙනවා බලන්න. මුල තොගේ තියෙනවා මේ. මෙන්න මුල තොගේ 90000ක් තියෙනවා. අග තොගයක් තියෙනවා මේ 10000යි. එහෙනම් ළමයි මුල තොගේ 90000යි අග තොගේ 10000යි දෙකම එකට එකතු කරුවහම ලක්ෂයයි ලක්ෂය බෙදීම 2 කියන්නේ 50000යි. සාමාන්‍ය තොගය 50000යි. එතකොට එනවා උත්තරය වාර වලින්. වාර කීයද කියලා බලන්න. 1,90,000 බෙදීම 50000යි. 3.8යි. ජංග වත්කම් අනුපාතයත් හොයමු. ජංග වත්කම් අනුපාතය හොයද්දී ළමයි ජංගම මම අනුපූරකයක් විදිහට දාන්නේ. ජංගම වත්කම් වලට ජංගම වගකීම්. ක්ෂණික අනුපාතයත් මම ඔහොම සූත්‍රය ලියනවා. ද්‍රවශීල වත්කම් වලට ජංගම වගකීම්. හරි. ජංගම වත්කම් ටික අපිට හොයන්න යන්න වෙනවා දීලා තියෙන මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට ජංගම වගකීම් ටිකත් හොයාගෙන මෙමු. ජංගම වත්කම් ළමයි 1,80,000ක් දෙනවා මේ තියෙන්නේ. මේ ටික එකතු වෙන 1,80,000 කියලා මේ තියෙන්නේ. ඊළඟ ජංගම වගකීම් ණය හිමිය විතරනේ 90,000යි. ඒ කියන්නේ 1,80,000යි 90,000යි. එතකොට 2ට 1යි. ඊළඟට ක්ෂණික අනුපාතය. ක්ෂණික අනුපාතයේදී ළමයි ජංග වත්කම් වලින් නැත්තම් ජංගම අගතොගය හා ඉදිරියට කළ ගෙවීම් හැර අනිකුත් වත්කම් ජංග වත්කම් ලියන්න. එතකොට දැන් ඔයාලට පේනවා ඒක ගන්න ඕන විදිහ. එක්ක ණය ගැතිව බැංකු ශේෂය දෙකම එකට එකතු කරන්න නැත්තම් මේ මුළු ජංග වත්කම් 1,80,000න් 10,000ක් අඩු කරන්න. ලේසි ඒකනේ. 1,80,000න් 10,000ක තොගය අඩු කරුවම ළමයි 1,70,000යි. එහෙනම් මෙතන ද්‍රවශීල වත්කම් අපි ලියනවා 1,80,000න් අඩු කළා 10,000ක අගතොගය. ඒ එන උත්තරයට 90,000ක ජංග වගකීම් බලන්න. එතකොට ළමයි මෙතන එනවා 1,70,000යි. ඒ 1,70,000ට 90,000යි. එකයි දශම 8යි.
හරි. එතකොට ෂණික අනුපාතය හරි. ආයෙ තියෙන ණයගැති පිරිවැටුම් අනුපාතය යෙදූ ප්‍රාග්ධන ප්‍රතිලාභ අනුපාතය. ඊළඟට මම වෙනවා ණයගැති පිරිවැටුම් අනුපාතය. ණයගැති පිරිවැටුම් අනුපාතය හොයද්දි ළමයි උඩට දානවා ණයට විකුණු. බෙදනවා සාමාන්‍ය ණයගැතියන්ගේ. එතකොට බලන්න ණයට විකුණුම් නම් 2,50,000 තියෙනවා. බලන්න මොකක් හරි ඉංගියක්වත් ගානේ කියලා තියෙනවාද කියලා නැත්නම් අපිට සම්පූර්ණ විකුණුම් ණයට විකුණුම් විදිහට සලකන්න වෙනවා. කියලා නැහැනේ මොකුත්. එතකොට 2,50,000ම ණයට විකුණුම් විදිහට ළමයි ගන්නවා. බෙදුවා සාමාන්‍ය ණයගැතිය. සාමාන්‍ය ණයගැතියෝ බලන්න අපිට යන්න වෙනවා මූල්‍ය තත්ත්වයට. මූල්‍ය තත්ත්වයේ තියෙන ළමයි අවසාන ණයගැතිය විතරයි 62,500. එතකොටයි දෙකෙන් බෙදන්නේ නැහැ. මොකද මුල ණයගැතිය හිටියොත් විතරයි දෙකෙන් බෙදන්නේ. එහෙනම් 62,500 නිකම්ම ගෙනල්ලා දාන්න. එතකොට එනවා වාර 2,50,000 බෙදීම 62,500යි වාරෙනවා 4. හරි. ඊට පස්සේ ළමයි ප්‍රශ්න තියෙනවා නම් කියන්න, වේගය වැඩි නම් ඒත් කියන්න. මම ඔයාලා ටියුට් එක හම්බුනේ නැති හින්දා තමයි පොඩි ප්‍රශ්නයකට තියෙනවා නම් තියෙන්නේ. මම ඒකයි මාත් එක්ක මේක හදන්න කියන්නේ. ඔන්න අපිට ආපු උත්තර ටික. ඊළඟට තියෙන ළමයි යෙදූ ප්‍රාග්ධනයට ප්‍රතිලාභ අනුපාතනේ මට මතක හැටියට ඔව් යෙදූ ප්‍රාග්ධනයට ප්‍රතිලාභ අනුපාතය. එහෙනම් අපි සූත්‍රය ලියනවා. මම මෙතනින් ගන්නම් මොකද එතනින් එහාට තියෙන දේවල් ටිකක් මෙතන ඉඳලා හදන්න මූල්‍ය තත්ත්වය ඕන. ඒක නිසා යෙදූ ප්‍රාග්ධන ප්‍රතිලාභ අනුපාතය ගමු. යෙදූ ප්‍රාග්ධනයට ප්‍රතිලාභ අනුපාතය. දැන් පොඩි ප්‍රශ්නයක් එනවනේ. මොකද්ද දැන් යෙදූ ප්‍රාග්ධන ප්‍රතිලාභ අනුපාතය කිව්වහම ළමයි අනුපාත දෙකක් අපි ඒ යටතේ කතා කරුවානේ. මුළු වත්කාවට ප්‍රතිලාභ අනුපාතයයි ඊළඟට හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතයයි. මෙතන ළමයි අපි හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය හොයමු. සාමාන්‍යයෙන් එහෙම කිව්වහම අපිට ඉස්සරහා පාස් පේපර්ස් වලදී ළමයි ගොඩක් හම්බෙයි ඔය යෙදූ ප්‍රාග්ධන ප්‍රතිලාභ අනුපාතය හොයන්න කියපු ගණන්. එතකොට අපි එතනදී තීරණය කරගමු මේ අවුරුද්ද එහෙම ඇහුවොත් අහන්නේ යෙදූ ප්‍රාග්ධන ප්‍රතිලාභ අනුපාතය කියලා ඇහුවොත් ඒ අහන්නේ මොන සමීකරණයේද කියලා අපි එතනින්ම තීරණය කරගමු. සාමාන්‍යයෙන් හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය තමයි සාමාන්‍යයෙන් අහනවා නම් අහන්නේ. ඒක අපි බලමුකෝ පේපර්ස් කරලා දැන් අපිට ඉස්සරහට හම්බ වෙනවනේ මේ ටියුට් එකේම. එහෙනම් යෙදූ ප්‍රාග්ධන ප්‍රතිලාභ අනුපාතය විදිහට මම ගන්නෙ හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය. හිමිකම් මත කියලා මම ලියනවා. එතකොට යටට දාන්නේ ළමයි හිමිකම. එතකොට හිමිකම දානවා යටට, උඩට දානවා ප්‍රතිලාභය. හිමිකම වෙන්නේ මෙන්න මේ ටිකනේ. සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයයි සංචිතයි. එතකොට කොටස් ප්‍රාග්ධනයේ ලක්ෂයයි අය සංචිත කියලා 7000කුත් තියෙනවා. අය ලාභාලාභ කියන්නේ සංචිත. එතකොට 1,20,000යි මුළු එකතුව. ප්‍රතිලාභය කියන්නේ බදුපසු ලාභය. බදුපසු ලාභය අපිට ගානේ තිබුණා 15,000. ගුණ කිරීම 100. පහළොස්දාහ බෙදීම 1,20,000 ගුණ කිරීම 100. එතකොට එනවා 12.5යි.
ඊළාට ණය ගැති එකතු කිරීමේ කාලය. උඩට දානවා ණය ගැති එකතු කිරීමේ කාලයේදී 365 පල්ලෙහාට දානවා ණය ගැති පිරිවැටුම් අනුපාතය. එතකොට ළමයි 365යි ණය ගැති පිරිවැටුම් අනුපාතය අපි හොයාගන්න එපයි. ණය ගැති පිරිවැටුම් අනුපාතය හොයමු පැත්තකින්. ණය ගැති පිරිවැටුම් අනුපාතය අපි හෙව්වද ඒක? නෑනේ. ණය ගැති පිරිවැටුම් අනුපාතය හොයන්නේ උඩට දානවා ණයට විකුණු. පල්ලෙහාට දානවා හෙව්ව නේද අපි? ණය ගැති පිරිවැටුම් අනුපාතය හෙව්වනේ. ණය ගැති පිරිවැටුම් අනුපාතය වාර 4යි. ඒකට ළමයි 365 බෙදීම වාර 4 එනවා උත්තරේ දින වලින්. දින 365 බෙදීම 4 කියන්නේ ළමයි 91.25. 91.25. ඊළඟට 9 වෙනි එක තොග නේවාසික කාලය. තොග නේවාසික කාලය හොයද්දී උඩට දානවා 365 බෙදීම තොග පිරිවැටුම් අනුපාතය. තොග පිරිවැටුම් අනුපාතය 365යි තොග පිරිවැටුම් අනුපාතයත් අපි කලින් හෙව්වා. තොග පිරිවැටුම් අනුපාතය 3.8යි. එතකොට එතනත් එන්නේ ළමයි දින. තුන්සිය 65 බෙදීම 3.8යි. 96.05ක් වෙනවා. ඊළඟට 10 ස්ථාවර වත්කම් පිරිවැටුම් අනුපාතය. ස්ථාවර වත්කම් පිරිවැටුම් අනුපාතය. උඩට දානවා පිරිවැටුම පල්ලෙහාට දානවා ස්ථාවර වත්කම්. ස්ථාවර වත්කම් ළමයි 30000ක් දීලා තියෙනවා. ව්‍යාපාරයේ පිරිවැටුම ආදායම් ප්‍රකාශයෙන් ගන්න ඕන 2,50,000යි. එහෙනම් 2,50,000 දානවා. වාර වලින් උත්තරේ එන්නේ 2,50,000 බෙදන්න 30,000න් වාර 8.3ක් එනවා. 8.33. ඔන්න ළමයි ඔය ප්‍රශ්නයට අදාළ උත්තර ටික. මේක අපෙන් ඉල්ලනවා අවශ්‍ය වන්නේ මුළු වත්කම් වලට ඉපයුම් අනුපාතය තෝලන අනුපාතය මම ඒ ටික මෙතන ලියන්නම්. එක ඉල්ලන්නේ මුළු වත්කම් වලට ඉපයුම් අනුපාතය. දෙක ඉල්ලනවා තෝලන අනුපාතය. තුන අයිතිකරුවන්ගේ ස්කන්ධයට ඉපැයුම ෂණික අනුපාතය. අයිතිකරුවන්ගේ ස්කන්ධයට ඉපැයුම් අනුපාතය අවසානයේ මොකද්ද? ෂණික අනුපාතය. ඔන්න ඔය අනුපාත හතර තමයි ඉල්ලන්නේ. මේ ගාන දිහා බලාගෙන අපිට හදන්නයි තියෙන්නේ. බලන්න ළමයි මේ අනුපාත වලට අදාළව විනාඩි 6ක් විතර අරගෙන මේ අනුපාත ටික ගණනය කරන්න මෙන්න ඊට අදාළ දත්තයන් ටික දීලා තියෙනවා. පළවෙනි එක මුළු වත්කම් වලට ප්‍රතිලාභ අනුපාතය. සූත්‍රය මොකක්ද ළමයි? උඩට දානවා ප්‍රතිලාභය. එතකොට ප්‍රතිලාභය ගණිතය ඔයා දන්නවා කාලච්ඡේදයේ ලාභය ධන පොලිය. ඉපයුම් කියලා කියන්නේ ප්‍රතිලාභ අනුපාතය තමයි.
ඒකට ඒක බෙදනවා මුළු වත්කම් වලින්. ගුණ කරනවා 100ෙන්. එතකොට ලාභය අපිට කියනවා මේ යට බදුපසු ලාභය 38000යි. ඒකට එකතු කරනවා පොලියක් තියෙනවා නම් ඒ පොලිය හොයාගන්න පුළුවන්. මෙතන ණය කර තියෙනවා ළමයි 115ක් කියලා. එහෙනම් ලක්ෂයට 115ක් බලන්න. ලක්ෂයට 115යි කියන්නේ 15000යි. එහෙනම් 15000 එකතු කරුවා මුළු වත්කම් වලින් බෙදුවා. මුළු වත්කම් ඔයාගේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ තියෙනවා මේ 617000යි. ගුණ කිරීම 100. එතකොට එනවා 100ට යම් ප්‍රතිශතයක් බලමු. අටයි දශම පහයි. දෙක තෝලන අනුපාතය. දැන් තෝලන අනුපාතත් ගනිද්දි ළමයි තෝලන අනුපාතත් ප්‍රධාන වශයෙන් කොටස් කීපයක් තියෙනවානේ. එතකොට ඒ තෝලන අනුපාතය උතන ඉල්ලද්දී අපි දෙමු ළමයි ණය ස්කන්ධ අනුපාතය කියන එක. මුල්ම එක ණය ස්කන්ධ අනුපාතය. එතකොට ණය ස්කන්ධ අනුපාතයේදී ණය ප්‍රාග්ධනයට හිමිකම් ප්‍රාග්ධනයයි බලන්න. එතකොට ණය ප්‍රාග්ධනය වෙන්නේ ළමයි අපි ගන්න මෙන්න මේ ණයකරය ලක්ෂය. හිමි ප්‍රාග්ධනය වෙන්නේ මෙන්න මේ ටික 475000යි. එතකොට හිමිකම් ප්‍රාග්ධනය එකකට හදාගත්තොත් ලක්ෂය බෙදීම 475000. බිංදුව දශම 2.1 වෙනවා. මෙතන ණය ප්‍රාග්ධනයට ගන්න ළමයි ණය හිමියෝ දිගු කාලීන වගකීම් ගන්නේ. 3 අයිතිකරුවන්ගේ ස්කන්ධ ඉපයුම් අනුපාතය. එහෙනම් උඩට දානවා ළමයි බදු පසු ලාභය. පල්ලෙහාට දානවා ස්කන්ධ ප්‍රාග්ධනය. ගුණ කිරීම 100. හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය තියෙන ඒක තමයි මේ ඉල්ලන්නේ. එතකොට බදු පසු ලාභය 38000යි. ස්කන්ධ ප්‍රාග්ධනය 475000යි. ගුණ කිරීම 100. 38000 බෙදීම 475000 ගුණ කිරීම 100 කිව්වහම වෙනවා 100ට 8. ඊළඟට 4 ෂණික අනුපාතය. ෂණික අනුපාතය හොයන්න ළමයි ද්‍රවශීල වත්කම් වලට ජංගම වගකීම්. ද්‍රවශීල වත්කම් විදිහට ගන්න ළමයි තොගයයි ඉදිරියට කළ ගෙවීමයි හැර අනිකුත් වත්කම්. එතකොට තොගය තියෙනවා මෙන්න, ඉදිරියට කළ රක්ෂණය තියෙනවා මෙන්න. මේ ටික හැර අනිකුත් ජංග වත්කම්. තොගය කියද්දි මෙන්න මෙතෙන්ට නෑ මේ උපලබ්ධ නෝලාභ වෙන් කිරීමකුත් අඩු කරලානේ. එතකොට මේක නෑ, මේක ගන්න බෑ. මේ ටික ණය ගැතියන්ගේ මෙන්න මේ ධාරණගයයි අතති මුදල්ුයි තමා එහෙනම් ළමයි ද්‍රවශීල වත්කම් විදිහට ගන්න වෙන. ඒ කියන්නේ 80,500ට එකතු කරන්න ඕන 87500. එතකොට එනවා 1,68,000යි. එහෙම නැත්නම් ඔයා කරන්න
ඔය තියෙන ජංගවත්කම් 214500න් අඩු කරන්න ඉදිරියට ගෙවපු රක්ෂණය 2000යි ඊළඟට බඩු තොගයේ ධාරණ වටිනාකම 44500යි. එතකොටත් එන්නේ ඔයාගේම තමයි. ජංගම වගකීම් 42000යි. ජංගම වගකීම් එකකට හදාගත්තොත් 1,60,000 බෙදීම 42000 කියන්නේ ළමයි 4ක් එනවා. එතකොට 4ට 1යි උත්තරය. ඔන්න ඔය විදිහට තමයි ඕකට අදාළ උත්තර ටික තියෙනවා. හරි අපි යනවා ළමයි මේ පළවෙනි කොටස් වල අහලා තියෙන මේ පේපර් එකේ ප්‍රශ්න දෙකකට සමාගමක පවතින ජංගම අනුපාතය 2ට 1කි. කලින් ප්‍රකාශිත හා පොත්වල සටහන් කරන ලද ලාභාංශ මුදලින් ගෙවීම සිදු වූ විට ගැළපෙන උත්තරේ තෝරන්න ඕන. ඊළඟට දෙවෙනි එකෙන් අහන්නේ ණයගත එකතු කිරීමේ කාලය ගණනය කරන්නේ කොහොමද කියලා. හරි. ළමයි ඔයකට ගන්න බලන්න උත්තර දෙක. ඔයා දෙවෙනි එකට නම් උත්තරේ ගනි පළවෙනි එකටත් උත්තරේ ගන්න බලන්න උත්සාහයක් දරන්න කොහොමද මේක කරන්නේ? කොහොමද අපි හොයන්නේ ඔකට උත්තරේ කියලා? හරි මේක ළමයි තව අපිට කතා කරන්න දැන් මේ ප්‍රශ්නෙට උත්තරේ ගනිද්දී දැන් අපිට කියන්නේ ජංගම අනුපාතය 2ට 1යි කියලානේ. එතකොටයි පැත්තකින් පොඩ්ඩක් ලියාගමු. ජංගම අනුපාතය හොයන්නේ කොහොමද? ජංගම අනුපාතය සමානයි ජංගම වත්කම් වලට ජංගම වගකීම්. එතකොට අනුපාතය 2ට 1යිනේ ඇවිල්ලා තියෙන්නේ. ඔන්න ඔහොමනේ. එතකොට ළමයි අපි මේකට පොඩි උපකල්පනයක් දාගමු ඉලක්කම් වලට. මං හිතනවා ජංගම වගකීම් ලක්ෂයක් තියෙනවා කියලා. එහෙනම් ජංගම වත්කම් තියෙන්න ඕන කීයක්ද? ලක්ෂ 2ක්. ඕකනේ ඕකේ තේරුම නේද? එතකොට ඕක කෙරුවත් එන්නේ 2ට 1යි. දැන් මම හිතනවා එහෙනම් ජංගම වත්කම් ලක්ෂ 2ක් තියෙනවා. ජංගම වගකීම් ලක්ෂයක් තියෙනවා. මම මේ අනුපාතය දැන් මෙතනින් අයින් කරනවා. ඔන්න මගේ ඉලක්කම් විදිහට තියෙන එක. අපි දැන් මොකද කරන්නේ? ලාභාංශ මුදලින් ගෙවනවා. ලාභාංශ මුදලින් ගෙවුවාම දිත්ත සටහන මොකක්ද ඔයා හිතන්න? සල්ලි යන හින්දා මුදල් බැර. මුදල් කියන්නේ මොකක්ද ළමයි? වත්කමක්. අපි හිතමුකෝ ලාභාංශ විදිහට ළමයි ගෙවනවා 50000ක් කියලා. එතකොට වත්කම් වලින් 50000ක් අඩු වෙලා හිමිකම් මේ රඳවාගත් ලාභ කියන හිමිකමෙන් අඩු වෙනවා 50000ක්. දැන් රඳවාගත් ලාභ කියන එක මෙතෙන්ට බලපාන දෙයක් නෙමෙයිනේ ජංගවත් අනුපාතයට බලපාන දෙයක් නෙමෙයිනේ. එතකොට මෙතනදී උනේ ජංගවත්කම් වලින් 50000ක් අඩු වුණා. එතකොට මේක උනාට පස්සේ ජංගවත්කම් කියන්නේ 1,50,000යි. ජංග වගකීම් වලට වෙනසක් නැහැ. ඒක ලක්ෂයමයි. එහෙනම් ළමයි දැන් බලන්න ජංගම අනුපාතය ගණනය කරලා 1යි මෙතන එනවා 1.5යි. කලින් තිබුණේ 2ට 1යිනේ. දැන් මොකද උනේ ළමයි ලාභාංශ ගෙවපු ගම? ජංගම අනුපාතය අඩු වුණු එකයි උනේ. දෙකේ තිබුණ එක 1.5 වුණා. එහෙනම් ජංගමානුපාතය අඩු වෙනවා කියන උත්තරේ තියෙන්න ඕනේ. එතකොට මෙන්න මේ 4 විතරයි මට පේන විදිහට එහෙම එකක් තියෙන්නේ. කාරක ප්‍රාග්ධනය මොකද වුනේ කියලා බලමු. කාරක ප්‍රාග්ධනය කියන්නේ මොකද්ද ළමයි? කාරක ප්‍රාග්ධනය කියන්නේ ඒ ව්‍යාපාරයේ ජංගම වත්කම් වලින් ජංගම වගකීම් අඩු කෙරුවට පස්සේ එන අගය. ජංගම වත්කම් මොකද දැන් කලින් කාරක ප්‍රාග්ධනය ගණනය කෙරුවොත් ළමයි එන්නේ කීයද? ලක්ෂ 2යි ජංගම වත්කම් ලක්ෂයයි ජංගම වගකීම්. එතකොට එන්නේ කාරක ප්‍රාග්ධනය ලක්ෂයයි. දැන් මේ අවස්ථාවේදී ජංගම කාරක ප්‍රාග්ධනය ගණනය කෙරුවොත් දැන් ජංගම වත්කම් 1,50,000යි ජංගම වගකීම් ලක්ෂයයි. එතකොට ළමයි කාරක ප්‍රාග්ධනය වෙන්නේ 50,000යි. එතකොට ළමයි කාරක ප්‍රාග්ධනයෙන් මොකද වෙන්න ඕන? අඩු වෙන්න ඕන. එහෙම උත්තරයක් තියෙනවද බලන්න කාරක ප්‍රාග්ධනය අඩුවේ ජංගම අනුපාතය අඩුවේ කියලා. එහෙම උත්තරයක් නැහැනේ. එහෙනම් මෙතන උත්තරයක් හදාගන්න ළමයි නැත්නම් 5 කියලා දාගන්න. ජංගම අනුපාතය අඩුවන අතර කාරක ප්‍රාග්ධන ප්‍රමාණය අඩුවේ. ඔන්න ඕකයි උත්තරයට එන්න ඕන. ඊළඟට 2 ණයගති එකතු කිරීමේ කාලය ගණනය කරන ළමයි 365 බෙදීම ණයගති පිරිවැටුම් අනුපාතය. බලන්න එහෙම එකක් තියෙනවද කියලා. මේ තියෙන්නේ. මේකනේ තුන්වෙනි එකට උත්තරේ. වසරකට ඇති දින ගණන බෙදීම ණයගති පිරිවැටුම් අනුපාතය. අර උඩ එක අවශ්‍ය නම් හදාගන්න ළමයි නිදසුනත් එක්කම.
අපි එනවා ළමයි ඊළඟ ගානට 2002 ගාන මේකේ ඉල්ලන්නේ මේ හතර පළවෙනියටම ඉල්ලන්නේ දල ලාභ අනුපාතය මෙන්න මේක ඊළඟට ජංගම අනුපාතය ඉල්ලනවා ඊළඟට තෝලන අනුපාතය ඊළඟට පොලි ආවරණ අනුපාතය මේක තමයි දීලා තියෙන දත්තයන් ටික බලන්න මේ ටික උපයෝග කරගෙන ළමයි ඉක්මනට ඔය අනුපාත හතර හදලා දාන්න හරි ජංගම අනුපාතය අපි හොයමු ජංගම අනුපාතය හොයන්නේ ජංගම වත්කම් වලට ජංගම වගකීම් ටික බලන්නේ ජංගම වත්කම් වෙන්න තියෙනවා 4000යි ජංගම වගකීම් තියෙනවා 1000යි එතකොට වගකීම් පැත්ත එකකට හදාගත්තා නම් මේ පැත්ත එනවා 4ක් 4ට එකයි මේක දෙකට ඉල්ලන්නේ ළමයි පළවෙනියට ඉල්ලන්නේ දල ලාභ අනුපාතයනේ දල ලාභ අනුපාතය සමානයි උඩට දානවා දල ලාභය පල්ලෙහාට දානවා විකුණුම් ගුණ කිරීම 100 දල ලාභය 2000ක් අපිට ඔය ආදායම් ප්‍රකාශ දීලා තියෙනවා බෙදීම විකුණුම් වෙන්න තියෙනවා 5000යි ගුණ කිරීම 100 140ක් එනවා ඊළඟට දෙක sorry 3 දෙක හෙව්වනේ 3 තෝලන අනුපාතය තෝලන අනුපාතය හොයද්දී ළමයි අපි අර කලින් හෙව්වාගේ ණය ස්කන්ධ අනුපාතය හොයමු ණය ස්කන්ධ අනුපාතය එතකොට ණය ස්කන්ධ අනුපාතය හොයද්දී මෙතෙන්ට දාන්නේ ණය ප්‍රාග්ධනය මුලින්ම ණය ප්‍රාග්ධනයට ස්කන්ධ ප්‍රාග්ධනයයි දාන්නේ එතකොට ණය ප්‍රාග්ධනය විදිහට අපිට ගන්න වෙන්නේ මේ ජංගම නෝන වගකීම් වල තියෙන 2000 විතරයි ස්කන්ධ ප්‍රාග්ධනයට ගන්නේ මෙන්න මේ කියන 6000 ප්‍රකාශ කළ ප්‍රාග්ධනයේ හිමිකම් එකතු වුනහම වෙන අගය 6000යි. එතකොට ළමයි මෙයා එකට හදාගත්ත ස්කන්ධයේ පැත්ත 2000 බෙදන්න 6000න් 0.33ක් එනවා. 0.33. ඊට පස්සේ අවසාන එක 4 පොලි ආවරණ අනුපාතය. හතර පොලි ආවරණ අනුපාතය බදු පෙරලාභය ධන පොලිය බෙදීම මුළු පොලිය ඕක තමයි සූත්‍රය වාර ගණනින් එන්නේ ඒකෙන්ද 100න් ගුණ කරන්නේ බදු පෙරලාභය අපිට හොයාගන්න පුළුවන් ළමයි දැන් මෙහෙමයි අපිට ඔන්න දැන් බලන්න බදු පෙරලාභය දීලා තියෙනවානේ 1000ක් මෙහෙමත් ඕක ලියන්න පුළුවන්. එතකොට 1000 එකතු කිරීම පොලිය දීලා තියෙනවානේ මේ පොලි වියදම 200 කියලා. ඒක ඒ 200 දාලා බෙදුවා 200න් කිව්වහමත් එන්නේ ළමයි එකම උත්තරය. මෙතෙන්ට එන්නේ වාර මං හිතන්නේ 1200යි 1200 බෙදීම 200 කියන්නේ 6යිනේ. වාර 6ක් එහෙම ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ළමයි ඇත්තටම මේ බදු පෙරලාභයේ දන පොලිය කියන එකේ ඇත්තම තේරුම මොකද්ද? බදු අඩු කරන්න පෙර sorry මේ පොලි අඩු කරන්න පෙර ලාභය. ඒක ගානේ ඔහොම ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ කියලා තියෙන්නේ. පොලියට පෙර ලාභය 1200යි කියලා. එහෙම ගන්නත් පුළුවන්. එහෙම ගන්නවා නම් ඒත් ඉතින් 1200 බෙදීම 200. එතකොට එන්නේත් වාර 6යි. අර ගානක් හදද්දී අපි සමීකරණ මතක තියද්දී අවබෝධයෙන් මතක තබා ගැනීම වැදගත්කම තමයි ඔය. එතකොට අර සූත්‍රයටම නෙමේ සමහරක් වෙලාවට අපි කරකවලා තෑරියොත් අපි දන්නවා කොහෙන්ද මේක ලියා ගන්න කියලා මේ වගේ සමීකරණ ගානකදී. හරි ඕක තමයි උත්තර ටික වැරදි තියෙනවා නම් හදාගන්න. මේ ගානත් හදන්න ළමයි. සීමාත රෝණ මෝටර් සමාගමෙන් 2001 331 නව සමග තොරතුරු දීලා තියෙනවා. ඊළඟ අනුපාත ටිකත් ඔයාලට තියෙනවා. හදාගෙන යන්න බලන්න. මුලින්ම ඉල්ලන්නේ ජංගම අනුපාතය. ජංගම අනුපාතය හොයන්නේ සමීකරණ ළමයි ලියන්න ජංගම වත්කම් වලට ජංගම වගකීම්. එතකොට ජංගම වත්කම් ලක්ෂ 2යි. ජංගම වගකීම් 125යි. ජංගම වගකීම් එකක් කරගන්න. එතකොට
ලක්ෂ 2 බෙදීම 125 කියන්නේ 1.6ක් වෙනවා ජංගම අනුපාතය. ඊළඟට 2 දල ලාභ අනුපාතය. උඩට දානවා දල ලාභය, පල්ලෙහාට දානවා විකුණුම්, ගුණ කරනවා 100ෙන්. දල ලාභය එනවා 2,50,000ක්, විකුණුම් මිලියනයයි, ගුණ කිරීම 100. එතකොට ළමයි 2,50,000 මෙතෙන්ට එන්නේ 4යිනේ. 4 2යි 125ක් එනවා. 3 ස්කන්ධ ප්‍රතිලාභ අනුපාතය. ස්කන්ධ ප්‍රතිලාභ අනුපාතය උඩට දානවා ප්‍රතිලාභය, පල්ලෙහාට දානවා ස්කන්ධය, ගුණ කිරීම 100. එතකොට ළමයි ප්‍රතිලාභය වෙන්නේ බදු පසුලාභය. එතකොට බදු පසුලාභයේ විදිහට ඉතින් අපිට මේ ගාණ ගන්න තියෙන බදු කියලා නැහැනේ මෙච්චරයි කියලා. එතකොට සුද්ධ ලාභය තමයි ගන්න මේ දීලා තියෙන ලක්ෂය. ස්කන්ධය වෙන්නේ මෙන්න මේ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයයි ඊළඟට සංචිතයි. මම මෙතන ණය වරණීය කොටස් ගන්න නැහැ ළමයි. වරණීය කොටස් නිදහස් කළ හැකි වරණීය කොටස් කියලා මම මේක හිතනවා. කියන සාමාන්‍යයෙන් අපිට එහෙම තමයි දෙන්නේ. නිදහස් කළ හැකි වරණීය කොටස් මේ තියෙන්නේ. එතකොට ඒක වගකීමක් වෙනවා දීපු කාලීන. එතකොට දෙකේ එකතුව සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය ලක්ෂ 8යි, සංචිත ලක්ෂයයි කියන්නේ ලක්ෂ 9යි. ගුණ කිරීම 100. එතකොට ලක්ෂ කීයද? ලක්ෂය බෙදීම ලක්ෂ 9 ගුණ කිරීම 100 කියන්නේ 11.11. ඊළඟට 4 ෂණික අනුපාතය. ෂණික අනුපාතය හොයද්දි ළමයි ද්‍රවශීල වත්කම් වලට ජංගම වගකීම් බලන්න. එතකොට ජංගම වගකීම් අපි දන්නවා 1,25,000යි. ද්‍රවශීල වත්කම් ළමයි වෙන්නේ ජංගම වත්කම් වලින් තොගය අඩු කරන්න ඕන. ජංගම වත්කම් ලක්ෂ 2යි. ඒකෙන් 25,000ක තොගය අඩු කරන්න ඕන. එතකොට 1,75,000යි 1,25,000යි. එක්ලක්ෂ 75,000 බෙදන්ඩ 1,25,000න් එතකොට එනවා 1.4යි. ඒ ෂණික අනුපාතය. 5 දල ලාභ අනුපාතය. දල ලාභ අනුපාතය හොයන්නේ උඩට දානවා දල. ඒක අපි හෙව්වා නේද? සෝරි ශුද්ධ ලාභ අනුපාතයනේ. ශුද්ධ ලාභ අනුපාතය. ශුද්ධ ලාභ අනුපාතය සමානයි උඩට දානවා ශුද්ධ ලාභය, පල්ලෙහාට දානවා විකුණුම්, ගුණ කිරීම 100. ශුද්ධ ලාභය එතකොට වෙනවා 2,50,000යි විකුණුම් මිලියනයයි. සෝරි ශුද්ධ ලාභය ලක්ෂයයි. ශුද්ධ ලාභය ලක්ෂයයි විකුණුම් මිලියනයයි ගුණ කිරීම 100. එතකොට 100ට 10යි. ඔන්න ළමයි උත්තර ටික. ජංගම අනුපාතය හොයන සූත්‍රය මේක තමයි. මේ ආකෘතියට අනුව තමයි මේක ෆිල් කරන්න කියලා කියන්නේ. එතකොට ජංගම අනුපාතය හොයන සූත්‍රය තමයි ජංගම වත්කම් ජංගම වත්කම් වලට ජංගම වගකීම්. මම මෙහෙම කෙටියෙන් දිවට ඔයා ලියන්න මේක හරියට. ඕක තමයි සූත්‍රය. එතකොට ගණනය කරලා පෙන්වන්න කියනවා ජංගම වත්කම් අපිට තියෙනවා ලක්ෂ 2ක්. ජංගම වගකීම් තියෙනවා ලක්ෂයක්.
එතකොට මෙතන එනවා 2ට 1යි ජංගම අනුපාතය. ඊළඟට ගණනය කිරීමේ පරමාර්ථය මොකක්ද කියලා අහනවා. ඔයත් ඔය ටේබල් එක ගහගන්නකෝ. මම මේ සේරම ගණනය කිරුවට පස්සේ පරමාර්ථ ටික දෙන්නම්. අපි දැන් දන්නවා පරමාර්ථ. මේ ඒ ටික අපි මේවා ගණනය කරලා ලියමු. ඉඩ තියාගන්න රූල් දෙකක් තුනක්වත් ටේබල් එකේ. ඊළඟට තොග පිරිවැටුම් අනුපාතය හොයද්දී උඩට දාන්නේ විකුණුම් පිරිවැය බෙදීම සාමාන්‍ය තොගය. විකුණුම් පිරිවැය ලක්ෂ 3යි බෙදීම සාමාන්‍ය තොගය. අපිට මුල තොගයක් නැහැ. ඒතකොට සාමාන්‍ය තොගයේ විදිහට 50 ගන්නේ. වාර වලින් එන්නේ උත්තරය වාර 6යි. ඊළඟට දල ලාභ අනුපාතයට අපි එනවා. උඩට දානවා දල ලාභය, පල්ලෙහාට දානවා විකුණුම් ගුණ කිරීම 100. දල ලාභය එතකොට ලක්ෂයයි. බෙදීම විකුණුම් 400යි. ගුණ කිරීම 100. 100ට 25ක් එනවා. ඊළඟට යෙදූ ප්‍රාග්ධනය මත ප්‍රතිලාභ අනුපාතය උඩට දානවා ප්‍රතිලාභය, පල්ලෙහාට දානවා යෙදූ ප්‍රාග්ධනය. නැත්තම් හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය මෙතෙන්ට දාගත්තා නම් හරි ළමයි. ඒක තමයි මෙතන ඉල්ලන්නේ. ගුණ කිරීම 100. ප්‍රතිලාභය වෙන්නේ බදු පසු ලාභය 60යි. හිමිකම් ප්‍රාග්ධනය මෙන්න තියෙනවා 500යි. ගුණ කිරීම 100. එතකොට එනවා ළමයි 100ට 12යි. ඔන්න ඔය අනුපාත ටික ගණනය කරගන්න. ඊට පස්සේ පරමාර්ථ ටික ලියමු. දැන් ජංගම අනුපාතය හොයන එකේ පරමාර්ථය තමයි ලියාගන්න. ජංගම වගකීම් ගෙවා දැමීමට ජංගම වගකීම් ගෙවා දැමීමට ජංගම වත්කම් වලට ඇති හැකියාව ඊළඟට තොග පිරිවැටුම් අනුපාතයෙන් කියන්නේ වර්ෂය තුලදී තොගය විකුණුම් බවට පරිවර්තනය වූ වාර ගණන. වර්ෂය තුලදී තොගය විකුණුම් බවට පරිවර්තනය වූ වාර ගණන.
ඊළඟට දල ලාභ අනුපාතයෙන් කියන්නේ ළමයි විකුණුම් ආදායම තුල ඇතුළත් වී ඇති දල ලාභ ප්‍රතිශතයයි. විකුණුම් මත ඇතුළත් වී ඇති දල ලාභ ප්‍රතිශතයයි. ඊළඟට යෙදූ ප්‍රාග්ධන ප්‍රතිලාභ අනුපාතයෙන් කියන්නේ ව්‍යාපාරයට යොදවන ලද ප්‍රාග්ධනයට ලැබෙන ප්‍රතිලාභ මින් පෙන්වයි. හරි ළමයි මෙන්න මේ තුන්වෙනි එකට උත්තරේ ගන්න බලන්න. පහත දැක්වෙන එක් ගනුදෙනු වෙන වෙන්න සලකා එය මාර්තු 30 වෙනිදා ජයසිරි සමාගමේ ජංගම අනුපාතය වර්ධනය කරයිද දුර්වල කරයිද බලපෑමකින් තොරද යන්න සඳහන් කරන්න තියෙන ගණනය කිරීම කරන්න අවශ්‍ය නැහැ. ඔයාට ඔයාගේ උත්තරේ ලියන්න තියෙන්නේ. වැඩි වෙයිද අඩු වෙයිද බලපෑමකින් තොරයිද කියලා ලියන්නයි තියෙන්නේ. බලන්න මේකට උත්තරේ ගන්න. වෙළඳ ණය ගැතියෙකුගෙන් ලැබිය යුතු මුදල 20000ක් බොල් ණයසේ කපා හරිද්දි ළමයි ජංගවත්කම් වලට මොකද වෙන්නේ? අඩු වෙනවා. ජංගවත්කම් අඩු වෙනවා නම් ළමයි ජංගම අනුපාතයට මොනවා වෙනවද? ජංගම අනුපාතයත් ළමයි අඩු වෙනවා. ඒ කියන්නේ දුර්වල කරනවා. ඊළඟට 2 40000ක් වටිනා උපකරණ මාස 3ක ණය පදනමක් පහසුකමක් යටතේ ගත්තොත් ළමයි එතනදි වෙන්නේ මොකද්ද? මාස 3ක ණය පදනමක් මත ගන්නවා කියන්නේ ජංගම වාකීමක් වෙනවා. ඒ කියන්නේ ජංගම වාකීම් වැඩි වෙනවා කියලා කියන ළමයි ඒ ජංගමවත් අනුපාතය මොකද කරන්නේ? අපි ජංගවත් අනුපාතය හොයන්නේ ජංගවත්කම් වලට ජංගම වාකීම්නේ. එතකොට මේ පැත්ත වැඩි වෙනවා. මේ පැත්ත වැඩි වෙනවා කියන ළමයි දුර්වල කිරීමක් වෙන්නේ ජංගම අනුපාතය. දුර්වල කරයි. ඊළඟට වෙළඳ ණයගැතියෙකුගෙන් 5000ක් මුදලක් එකතු කරගත්තොත් මුදල් කියන ජංගවත්කම ඇවිල්ලා ණයගැතියා කියන ජංගවත්කම අඩු වෙනවා. වෙනසක් වෙනවද? වෙනසක් නොවේ. එහෙනම් නැත්නම් අපිට බලපෑමක් නැහැ කියලානේ කියන්නේ. බලපෑමක් නැත. ඊළඟට දිගුකාල ණය පහසුකමක් යටතේ 10000ක් වටිනා තොග මිල දී ගනිද්දි ළමයි අන්න එතනදී දිගුකාලීන ණයන්නේ ගන්නෙ. ඒ කියන්නේ ජංගම නොවන වගකීමක්. මේ ජංගම අනුපාතයට බලපෑමක් වෙන්නේ නැහැ. බලපෑමක් වෙන්නේ අර තොගේන එක හින්දා වත්කම් වැඩි වෙනවා. එතකොට ජංග වත්කම් අනුපාතයේ වර්ධනය කරයි. ඔන්න ඔය ටික තමයි අපිට උත්තර විදිහට ලියන්න වෙන්නේ. අඩුවේ වෙනස් නොවේ වැඩි වේ කියන්න එපා. මොකද අපිට ගාන කියන්නේ දුර්වල වෙනවද වර්ධනය වෙනවද එහෙම නැත්නම් බලපෑමක් නැද්ද? ඒ වචනම භාවිතා කරන්න වැරදි නැහැ. නමුත් අර වචන ටික භාවිතා කරන්න ළමයි. එහෙම දෙද්දි